ආයුබෝවන් ළමයි අද අපි සාකච්ඡා කරන්නේ ඔයාලගේ 2021 සාමාන්‍ය පෙළ විභාගයේ අරමුණු කරගෙන මම හදලා තියෙන ආදර්ශ ප්‍රශ්න පත්‍රය. ඉතින් මම මේ පේපර් එක හදලා තියෙන්නේ කලින් අවුරුදු වල. ඒ කියන්නේ 2020 19 18 17 වගේ මේ අවුරුදු වල ඇවිල්ලා තියෙන ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කරලා ඒවේ පේපර් හැදිලා තියෙන විදිය ගැන අධ්‍යයනය කරලා ඉතින් මම හදලා තියෙන මේ ආදර්ශ ප්‍රශ්න පත්‍රය තමයි මම අද සාකච්ඡා කරන්නේ. ඉතින් ළමයි ඒකේ පළවෙනි ප්‍රශ්නය තමයි මම මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක සාකච්ඡා කරන්නේ. හරි. ඔයාලට මේ පේපර් එක ගන්න පුළුවන්. දැන් මේ වීඩියෝ එක පල්ලෙහෙන් තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ තියෙනවා මේ පේපර් එකට අදාළ ලින්ක් එක. ඉතින් ඒක හරහා ඔයාට මේ පේපර් එක ලබා ගන්න පුළුවන්. හරි. අපි බලමු මේ පේපර් එක සාකච්ඡා කරමු. දැන් මේකේ පළවෙනි ප්‍රශ්නේ. ඒ කියන්නේ ළමයි දෙවෙනි කොටසේ මේකේ දෙවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්නේ. එතකොට මේ පළවෙනි ප්‍රශ්නේ තමයි රෝමි ඉලක්කම් 1 ඉඳන් රෝමි ඉලක්කම් 10 දක්වා අනු ප්‍රශ්න 10ක් අහලා තියෙනවා. ඉතින් මම කලින් වීඩියෝ එකේදී මම කියලා දුන්නා මේ සාමාන්‍ය පෙළ විභාගයේ ඒ දෙවෙනි කොටස නැත්තම් මේ පේපර් එක සකස් වෙන විදිය, ලකුණු හම්බ වෙන විදිය. ඉතින් ඒ ටික මම ආයි මේ වීඩියෝ එකේ සාකච්ඡා කරන්නේ නැහැ. හරි. මේ පළවෙනි ප්‍රශ්නය ලකුණු 20ක ප්‍රශ්නයක්. මේක අනිවාර්ය ප්‍රශ්නයක් ළමයි. ඉතින් ඒ නිසා මේක ඉතා වැදගත්. හරි අපි බලමු මේ පේපර් එකේ පළවෙනි ප්‍රශ්නය සකස් වෙලා තියෙන්නේ කොහොමද කියලා. හරි මෙතන කියනවා දැන් සාමාන්‍ය ළමයි ඔයාලගේ විභාගෙට මේ වගේ සිද්ධියක් දීලා තමයි මේ පළවෙනි ප්‍රශ්නේ රෝමි ඉලක්කම් 1 ඉඳන් 10 දක්වා ඔයාලට උත්තර ලියන්න තියෙන්නේ. හරි මෙතන කියනවා දැන් මේ සිද්ධියක් දීලා තියෙද්දි ළමයි මේ සිද්ධිය මුලින්ම කියවන්න යන්න එපා. මුලින්ම බලන්න මොකද්ද රෝමි ඉලක්කම් එකේ අහලා තියෙන ප්‍රශ්නේ. අපි එතනින් ඊට පස්සේ මේ සිද්ධියේ අවශ්‍ය දේවල් ටික කියවලා උත්තරේ ලියාගමු. හරි. මේකේ අහනවා පළවෙනි ප්‍රශ්නේ. රෝමි ඉලක්කම් 1 අයන්න. රෝමි ඉලක්කම් 1 අයන්න. මොකක්ද අහන්නේ? ගණේ මුල්ල දැව නිර්මාණ ව්‍යාපාරය කුමන ව්‍යාපාර සංවිධාන වර්ගයකට අයත් වේද කියලා තමයි අහන්නේ පළවෙනි ප්‍රශ්නේ. ගණේ මුල්ල දැව නිර්මාණ ව්‍යාපාරය කුමන ව්‍යාපාර සංවිධාන වර්ගයකට අයත් වේද? හරි අපි ටිකක් මතක් කරගමු. ව්‍යාපාර සංවිධාන වර්ග කිහිපයක් අපි ඉගෙන ගත්තා. ඒවා එක එක විදියට බෙදන්න පුළුවන් අපිට. නිෂ්පාදිතවල ස්වභාවය මත බෙදෙනවා. ඊළඟට ඒවැ අයිතිය මත බෙදෙනවා. ඊළඟට අරමුණ මත ඊළඟට පරිමාණය මත. එතකොට ওই දේවල් දැන් මතක තියෙන්න ඕනි. දැන් සාමාන්‍ය පෙළ විභාගයට යන දරුවෙක් විදියට ওই දේවල් මතක තියෙන්න ඕනි. එහෙනම් මතක නැත්තම් දැන් මම මේ කියද්දි හරි කමන්නේ ඒ ටික මතක තියාගන්න. සාමාන්‍ය ව්‍යාපාර වර්ග වෙනවා එකක් තමයි නිෂ්පාදිතවල ස්වභාවය මත. කොටස් දෙකයි එකක් තමයි භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර අනිත් එක සේවා සැපීමේ ව්‍යාපාර. ඊළඟ වර්ග වෙනවා හිමිකාරීත්වය මත. ඒ කියන්නේ අයිතිය මත. කාටද අයිති කියන එක මත. අයිනම් මේක එකක් තමයි ළමයි. අපි කියනවා පෞද්ගලික අංශයේ ව්‍යාපාර. අනිත් එක අපි කියනවා රාජ්‍ය අංශයේ ව්‍යාපාර. ඒ කියන්නේ හිමිකාරීත්වය මත අපිට කොටස් දෙකකට බෙදා ගන්න පුළුවන්. එකක් පෞද්ගලික අංශය අනිත් එක රාජ්‍ය අංශය. ඊට පස්සේ අරමුණ මත ව්‍යාපාර වර්ග වෙනවා ලාභ අරමුණක් නොමැති ව්‍යාපාර. ඊළඟට පරිමාණය මත. ඔය මතක තියාගන්න පරිමාණය මත ව්‍යාපාර වර්ග වෙනවා ළමයි කොහොමද? සුළු හා මධ්‍ය පරිමාණ සහ මහා පරිමාණ. එහෙනම් එකක් තමයි සුළු හා මධ්‍ය පරිමාණ අනිත් එක මහා පරිමාණ. මම මේ කෙටියෙන් මේ දේවල් මතක් කරේ මේවා ඉතින් ඔයා දැනගෙන ඉන්න ඕනේ. හරි. එතකොට මෙතන ළමයි මේ ඔයාට විභාගයට අහලා තියෙනවනේ මොකක් හරි ඉහත ව්‍යාපාරයේ නිෂ්පාදිතවල ස්වභාවය මත මොන ව්‍යාපාරයක්ද කියලා ඔයාගේ උත්තරේ වෙන්න ඕනේ එක්ක භාණ්ඩ එහෙම නැත්නම් සේවා සැපීමේ ව්‍යාපාර. හිමිකාරීත්වය මත කුමන ව්‍යාපාරයකට අයත් වේද කියලා අහුවොත් එහෙම ලියන්න ඕනේ පෞද්ගලික අංශයේ ව්‍යාපාරයක් නම් පෞද්ගලික අංශය එහෙම නැත්නම් රාජ්‍ය නම් රාජ්‍ය කියලා ලියන්න. ඊළඟ විභාගයට අහනවා නම් අරමුණ මත ඔයාගේ ව්‍යාපාර ඒ කියන්නේ මේ අදාළ සිද්ධි ව්‍යාපාරයේ කෝකට අයිති වෙන එකක්ද කියලා ඔයා ලියන්න ඕනේ ලාභ අරමුණක් තියෙන එකක්ද එහෙම නැත්නම් ලාභ අරමුණක් නැති එකක්ද කියලා. පරිමාණය මත නම් සුළු හා මධ්‍ය පරිමාණද එහෙම නැත්නම් මහා පරිමාණද කියලා ලියන්න ඕනේ. හරි.
එතකොට මේ ටික පොඩ්ඩක් මතක තියාගන්න. හරි. ඊට අමතරව ව්‍යාපාර සංවිධාන වර්ග අපි පොදු ඉගෙන ගත්තා නේද? මේවට වර්ග වෙන ව්‍යාපාර සංවිධාන වර්ග ටිකක් තියෙනවා. එකක් තමයි මොකද්ද? ඒක පුද්ගල ව්‍යාපාර. ඒක පුද්ගල ව්‍යාපාර. අපි ඉගෙන ගත්තනේ. ඒක පුද්ගල ව්‍යාපාර කියන්නේ එක අයිතිකාරයෙක් ඉන්න ව්‍යාපාරය. කියන්නේ එක පුද්ගලයෙක් සල්ලි දාලා එහෙම නැත්නම් අපි කියනවා ප්‍රාග්ධනීය දාලා ව්‍යාපාරයක් පටන් ගත්තොත් අපි ඒවට කියනවා ඒක පුද්ගල ව්‍යාපාර. එහෙම නැත්නම් තනි පුද්ගල ව්‍යාපාර. තව නමක් තියෙනවා මොකද්ද? කේවල ස්වාමී ව්‍යාපාර. ඒ සමාන වචන තුනම අපි භාවිතා කරනවා. මේ ඒක පුද්ගල ව්‍යාපාර කියන්නේ තනි පුද්ගලයෙක් පටන් ගත්ත ව්‍යාපාරයක් නම් කරන්න. හරි. තව අපිට හඳුනා ගන්න පුළුවන් ළමයි. දැන් එක්කෙනෙක් නෙමෙයි. සාමාන්‍යයෙන් දෙන්නෙක්. අපි කියනවා දෙන්නෙක් හෝ 20කට අඩු ගන්න. දෙන්නෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් 20කට වඩා අඩු ගන්න. එකතු වෙලා ව්‍යාපාරයක් කරගෙන යනවා. අපි ඒවට නමක් කියනවා හවුල් ව්‍යාපාර කියලා. හවුල් ව්‍යාපාර. හවුල් ව්‍යාපාර. හවුලේ කරගෙන යන්නේ කට්ටිය එකතු වෙලා යාළුවෝ ටිකක් එකතු වෙලා වෙන්න පුළුවන්. ඊළඟට මේ සහෝදරයෝ ටිකක් එකතු වෙලා වෙන්න පුළුවන්. එකම පවුලේ. ඒතර ඒ වගේ ළමයි මේ කට්ටිය හවුලේ කරගෙන යන ව්‍යාපාරයන් අපි කියන හවුල් ව්‍යාපාරයක් කියලා. ඊට අමතරව තව ඉතින් අපිට හඳුනා ගන්න පුළුවන් මේ දෙකටම වැඩිය පොඩ්ඩක් හොඳ ව්‍යාපාර වර්ගයක්. එහෙම නැත්නම් ටිකක් සමාජයේ පිළිගන්න ව්‍යාපාරයක් කියලා ගන්න පුළුවන් මේ සංස්ථාවේ සමාගම්. සංස්ථාවේ සමාගම්. ඒ කියන්නේ සමාගමක් කියලා ව්‍යාපාරේ නම් කරගන්නත් පුළුවන්. ඇත්තටම මේ සමාගම පටන් ගත්තා. ඊට අමතරව තව ව්‍යාපාර සංවිධාන වර්ග තියෙනවා මොනවාද? සමුපකාර, රාජ්‍ය දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා, ඊළඟ සමිති, වගේ විවිධ ව්‍යාපාර සංවිධාන වර්ග තියෙනවා. හරි. කොහොම හරි ගමන්නේ. දැන් මේ ප්‍රශ්නෙන් අපෙන් අහලා තියෙන්නේ මොකද්ද? අපෙන් මොකුත් අහලා නැහැ මේ හිමිකාරීත්වය මත මොන ව්‍යාපාරයක්ද, අරමුණ මත මොකද්ද එහෙම අහලා නැහැ. අපෙන් අහන්නේ ව්‍යාපාර සංවිධාන වර්ගය මොකක්ද? මේ ව්‍යාපාර සංවිධාන වර්ගනේ මම මේ ලියන්න ගියේ මේ ලිව්වේ. එහෙනම් මේ බෑන්ක ඕකටද අයිති වෙන්නේ? හරි බලන්න. පොඩ්ඩක් මේ ඡේදය අපි කියමු. මෙතන කියනවා ධර්මපාල මහවිදුහලේ ආදි ශිෂ්‍යයෙකු වන පහන් සහ කවිදු විසින් රුපියල් ලක්ෂය බැගින් යොදා ලීබඩු නිෂ්පාදනය කර අලෙවි කිරීමේ ව්‍යාපාරය. ගණයේ මුල්ල දෙව නිර්මාණ නමින් 2022 10යි 1 දින ආරම්භ කරන ලදී. එහෙනම් ළමයි මෙතන කියනවා නේද පහන් සහ කවිදු. ඒ කියන්නේ යාළුවෝ දෙන්නේ. ඒ කියන්නේ ඔන්න දෙන්නෙක් එකතු වෙලා බිස්නස් එක කරගෙන යන්නේ පටන් ගන්න. එක්කෙනෙක් ලක්ෂ ගානේ තමයි දාන්නේ ප්‍රාග්ධනෙ. දැන් ඔහොම කියද්දි වට මතක් වෙන්න ඕනේ මේ ව්‍යාපාරේ මොකද්ද? මේ ව්‍යාපාරේ තමයි මොකද්ද? හවුල් ව්‍යාපාරයක් කියලා මතක් වෙන්න ඕනේ නේ. හවුල් ව්‍යාපාරයක්නේ. ඒ කියන්නේ මේ අයිතිකාරයෝ දෙන්නෙක් ඉන්නවා. ඔන්න දෙන්නෙක් එකතු වෙලා එහෙම නැත්නම් 3 දෙනෙක් 4 දෙනෙක් ඉන්නත් පුළුවන් 20කට අඩු ගාණක් කොහොමද? එහෙම එකතු වෙලා ව්‍යාපාරේ කරන් යනවා නම් අපි ඒවට කියනවා හවුල් ව්‍යාපාර කියලා. හරි එහෙනම් පුතා ඔයාලගේ පළවෙනි එක කියන්නේ රෝමිලක්කම් එකේ අයන්නට උත්තරේ වෙන්නේ මොකද්ද? හවුල් ව්‍යාපාර. හවුල් ව්‍යාපාර. ඔන්න හවුල් ව්‍යාපාර කියලා ලිව්වනම් ඔයාලට ලකුණු ටික හම්බ වෙනවා. හරි. ඊළඟට මේකේ මේ ආයන්න. බලන්න ආයන්නේ මොකක්ද අහන්නේ කියන්නේ. මේකේ ආයන්නේ කියන්නේ මෙම ව්‍යාපාරයේ දැකිය හැකි අවස්ථාවක් හා තර්ජනයක්. මේ ව්‍යාපාරයේ තියෙන අවස්ථාවක් හා තර්ජනයක්. දැන් අපි මේ දේවලුත් ඉගෙන ගමු. හරි ඊට කලින් පුතා මේ අපි මූලික දේවල් ටිකක් මතක් කරගමු. දැන් මේ අපි කතා කරපු මේ ගණේ මුල්ල දෙව නිර්මාණ කියන ව්‍යාපාරය ගණේ මුල්ල දෙව නිර්මාණ කියන ව්‍යාපාරය අපි මේවෙන් පොඩ්ඩක් බලමු මේවට ගැලපෙන විදිහට අපි ඒවා උදාහරණයක් අරගෙන අපි සාකච්ඡා කරමු. දැන් ওই ප්‍රශ්නේ වාගෙන් අහලා තියෙනවා නම් නිෂ්පාදිතවල ස්වභාවය මත මේ ව්‍යාපාරය මොකක්ද කියලා අහලා තියෙනවා නම් මොකද්ද ලියන්න වෙන්නේ? මේ ව්‍යාපාරේ ගණේ මුල්ල දෙව නිර්මාණ කියන්නේ ලීබඩු හදලා විකුණනවා. ලීබඩු හදලා විකුණනවා. ආයෙනම් අපිට ගන්න පුළුවන් භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයක්. අහලා තියෙනවා නම් ප්‍රශ්නේ හැටියට නිෂ්පාදිතවල ස්වභාවය මත ඉහත ව්‍යාපාරයේ කුමන ව්‍යාපාරයක්ද කියලා. ඔයා ලියන්න ඕනේ භාණ්ඩ නිෂ්පාදන. මේ භාණ්ඩයක් හදනවා. ලීබඩු හදනවා. එහෙනම් එතෙන්ට එන්න. හිමිකාරීත්වය මත මොන ව්‍යාපාරයක්ද? මේක හවුල් ව්‍යාපාරයක් නෙමෙයි. ඒ නිසා මේ අපිට කියන්න පුළුවන් පෞද්ගලික අංශයේ ව්‍යාපාරයක්. පෞද්ගලික ව්‍යාපාරය මේක රජයේ එකක් නෙමෙයිනේ. හරි. එහෙනම් අරමුණ මොකද්ද? අපිට ගන්න පුළුවන් ලාභ අරමුණක් තියෙන ව්‍යාපාරයක්. මේක ලාභ අරමුණෙන් කරගෙන යන්නේ මේක හවුල් ව්‍යාපාරයක්. සමිතියක් වගේ මේ සමුපකාර වගේ එකක් නෙමෙයි ඔය සිද්ධිය කියන්නේ. දෙව නිර්මාණ අලෙවි කරන ව්‍යාපාරයක්. හරි. ඊළඟට මේ පරිමාණය මත
ප්‍රමාණය මත ඇත්තට මේක මොකද්ද ව්‍යාපාරය? මේ එක සේවකෙක් වගේ ඉන්නවා කියලා කියන්නේ අයිතිකාරයෝ දෙන්නයි ඉන්නේ පොඩි ව්‍යාපාරයක්. එන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක්. තේරුණාද? ඒතර මේ වගේ වාට සිද්ධිය දෙන එකත් මේ වගේ ප්‍රශ්න ඇවිල්ලා තිබ්බොත් ඔයාලට ලියන්න පුළුවන්කම තියෙනවා. හරි. ඊළඟට අහලා තිබ්බේ මොකද්ද? අවස්ථාවක් හා තර්ජනයක් ලියන්නනේ. හරි අපි සාකච්ඡා කරමු. හරි. දැන් තමයි සාමාන්‍යයෙන් මම සාකච්ඡා කරන්න මේ අවස්ථා තර්ජන ගැන බලාගන්න. සාමාන්‍ය ව්‍යාපාර පරිසරයේ කොටස් දෙකයිනේ. ව්‍යාපාර පරිසරය ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. හරිද? අපි එකක් නම් කරගන්නවා අභ්‍යන්තර පරිසරය. අභ්‍යන්තර පරිසරය. අනිත් එක අපි නම් කරගන්නවා බාහිර පරිසරය. සාමාන්‍යයෙන් තමයි ව්‍යාපාර පරිසරයේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියෙනවා. ඔයාලගේ 10 පන්තියේ දෙවෙනි පාඩම. හරි. එතකොට මේ අභ්‍යන්තර පරිසරය. මේ අභ්‍යන්තර පරිසරය ගත්තම ඒකට අයිති වෙන්නේ අයිතිකරු, කළමනාකරු සහ සේවකයෝ කියන කාණ්ඩයන් ටික. ඊට අමතරව ඒ කට්ටිය හැරුණම ඉතුරු ඔක්කොම ටික අයිති වෙන්නේ බාහිර පරිසරයට. හරි. අපි ළමයි මේකේ මේ අභ්‍යන්තර පරිසරයේ තියෙන ව්‍යාපාරයට වාසියක් ගේන දෙයක්. නැත්නම් ව්‍යාපාරයට මොකක් හරි ප්‍රයෝජනයක් තියෙන දේවල් වලට අපි කියනවා ශක්තියින් කියලා. ශක්තිය. ශක්තිය. නේද? මෙහෙම මම මුණක් දා ගන්නම් ඔය කියන්නේ ව්‍යාපාරයේ කැමැති. ඒ කියන්නේ අභ්‍යන්තර පරිසරයේ තියෙන ව්‍යාපාරයට වාසියක්. මේ වාසියක් කියන්නේ තමයි මම මේ පොඩි අයිකන් එකක් හදලා දෙන්නේ. පොඩි මුණක් දාගත්තා. ඒවට අපි කියනවා ශක්තිය. ව්‍යාපාරයේ ඇතුලේ තියෙන ව්‍යාපාරයට අවාසිදායක දේවල්. අපි ඒවට කියනවා නමක් දුර්වලතා. දුර්වලතා. තේරෙනවද? දැන් උදාහරණයක් මම කියන්නම්. දැන් ව්‍යාපාරයේ ඇතුලේ ඉන්නේ අයිතිකරු, කළමනාකරු, සේවකයෝ. ඉතින් ළමයි මේ අයිතිකරුවෝ දක්ෂයි නම් අයිතිකරුවෝ ගාව හොඳට සල්ලි තියෙනවා නම් මූල්‍ය හැකියාවක් තියෙනවා. අපි කියනවා ඒක ව්‍යාපාරයට ශක්තියක්. අයිතිකාරයා එයාට ඩිග්‍රී එකක් තියෙනවා නැත්නම් උපාධියක් තියෙනවා. එයා ඒ ව්‍යාපාර ක්ෂේත්‍රය ගැන එයාට වෙනම දැනුමක් තියෙනවා. එහෙනම් ළමයි ඒවා ශක්තිය. තේරෙනවද? ඔයාලට තේරෙනවා වාක්‍යයක් කියවද්දී මේක මේ බිස්නස් එකට වාසියක් විදිහට බලපාන ඇතුළේ ඉන්න කෙනෙක් නිසා ඇති වෙන දෙයක්. එහෙනම් ඒක ශක්තිය. දුර්වලතා කියලා කියන්නේ ඕකේ අනිත් පැත්ත. ඒ කියන්නේ ව්‍යාපාරයේ ඇතුළේ ඉන්න කවුද? අයිතිකරු, කළමනාකරු, සේවකයා. එයාලගේ තියෙන අඩුපාඩුකම්. කළමනාකරුවෝ ඉන්න එයාලට අත්දැකීම් නැහැ. සේවකයෝ ඉන්න එයාලා පුහුණු වෙලා නැහැ. එයාලා නුපුහුණු සේවකයන්. එහෙම නැත්නම් සේවකයෝ කම්මැලි. ඕවගේ හේතු අපි කියන දුර්වලතා කියලා. ඒ වගේම බාහිර පරිසරයේ තියෙන වාසිදාගත දේවල් අපි ඒවට කියනවා අවස්ථා කියලා. ඒ වගේම බාහිර පරිසරයේ තියෙන අවාසිදායක දේවල් වලට අපි කියනවා මොනවද? අපි කියනවා තර්ජන කියලා. තේරුණාද? දැන් හිතන්න ළමයි බාහිර පරිසරයේ වුණ රජය මොකක් හරි නීතියක් ගේනවා. ව්‍යාපාර වාසියක් විදිහට. හිතන්න ටැක්ස් එකක් අඩු කරනවා. ඒ වගේ දෙයක් වෙනවා. ඒ කියන්නේ බදු අඩු කරනවා. ඒතකොට ඒක ව්‍යාපාර වාසියක් විදිහට බලපානවා. හැබැයි රජය කියන්නේ බාහිර පරිසරය. එහෙනම් ඒක අපිට අවස්ථාවක්. ඒ වගේම මොකක් හරි අපිට ගන්න පුළුවන් ඔන්න රජයේම මොකක් හරි මේ අලුතෙන් නීතියක් දාන අපේ ව්‍යාපාරයට හානියක් වෙන විදියට. දැන් අලුත් නීතියක් දානවා. එහෙනම් ඒක තර්ජනයක්. බාහිර පරිසරයේ වෙන්නේ හැබැයි අපේ බිස්නස් එකට අවාසි. තේරුණානේ? ඔය හතර මතක තියාගන්න. හරි. ඕකෙන් දැන් මේ ගාණිතය අහන්නේ, මේ ප්‍රශ්නේ අහන්නේ අවස්ථාවක් හා තර්ජනයක් මේ සිද්ධිය ඇසුරින්. ඒ කියන්නේ මෙන්න මේ කොටස් දෙක තමයි අහන්නේ. අවස්ථාවක් සහ තර්ජනයක්. හරි අපි බලමු මොනවද මේ අවස්ථා තර්ජන කියලා. හරි දැන් ওই සිද්ධිය කියවන්න ළමයි ඔකේ මොනවද තියෙන්නේ? දැන් ඔකේ කියනවා අපි දැන් පළවෙනි ටික කියව ගත්තානේ. ඔන්න දැන් ගණේ මොන දැව නිර්මාණ කියලා ව්‍යාපාරයක් පටන් ගත්තා කියලා කියනවා. ඊට පස්සේ කියනවා තවද පහන්ට රජයේ විශ්වවිද්‍යාලයක කළමනාකරන උපාධියක් තියෙනවා කියලා කියනවා. ඒ වගේම කවිදු විසින් තමා සතු රුපියල් ලක්ෂ 6ක ලොරි රථය 10යි එක දිනේ. ඒ කියන්නේ ආරම්භක දවසේ ව්‍යාපාරයේ යෙදුවා කියලා කියනවා. ඊට පස්සේ කියනවා රුපියල් ලක්ෂයක ණය මුදලක් ලබා ගත්තලු. ඔන්න ව්‍යාපාරය සඳහා රුපියල් ලක්ෂයක ණය මුදලක් ගත්තා කියලා කියනවා. ඊළඟට එමෙන්ම මෙම වර්ෂය තුල දැව ප්‍රවාහන නීති රීති රජය විසින් වැඩි කරාලු. ඔන්න ළමයි බලන්න ඔය සිද්ධිය කියවද්දී දැන් ඔයාලට වාක්‍යයක් කියවනවා මොකද්ද? දැව ප්‍රවාහණය කරන නීති රීති වැඩි කරාලු. ඔන්න දැන් අපේ දැන් දැව ආශ්‍රිත ව්‍යාපාරයන්නේ මේ සිද්ධිය තියෙන්නේ. ඒතකොට මේ දැව සම්බන්ධ තියෙන නීති රීති වැඩි කරාම මොකද්ද වෙන්නේ ළමයි? ඒ නීති රීති වැඩි කරාම ඒක අපිට අපේ ව්‍යාපාරයට මොකද්ද?
ඒක අපේ ව්‍යාපාරයට අපි ගන්න ඕනේ තර්ජනයක් කියලා. ඔන්න රජය කියන්නේ බාහිර පාර්ශවයක්. රජය කියන්නේ බාහිර පාර්ශවයක්. ඒගොල්ලෝ නිසා ඔන්න අපේ ව්‍යාපාරයට අවාසියක් එන්නේ. අපේ ව්‍යාපාරයට අවාසියක් වෙන්නේ. එහෙනම් අපි ඒකට කියනවා තර්ජන කියලා. එහෙනම් මේක අහන්නේ මොකද්ද? දැන් මම හිතනවා මේ ටික ඔයාලා අවශ්‍ය කට්ටිය ලියා ගන්න ඇති කියලා. එහෙනම් අපිට මෙතන ලියන්න පුළුවන් තමයි මේ තර්ජන. දැන් අවස්ථාවක් හා තර්ජන යන්නේ මේ තර්ජන කියන එක තමයි ලියන්න පුළුවන්. රජය විසින් දැව ප්‍රවාහන නීති රීති වැඩි කරන ලදී. එන්නේ එක අපිට තර්ජනයක්. අපිට අවාසියක් අපේ ව්‍යාපාරයට. රජය විසින් දැව ප්‍රවාහන නීති රීති වැඩි කරන ලදී. හරි. ඊට පස්සේ තව පල්ලෙහාට කියවගෙන යන්න බලන්න. 2022 ඔක්තෝබර් මාසයේ ගණේ මුල්ල දැව නිර්මාණ ව්‍යාපාරයේ පහත ගණදෙනු සිදු වුණා කියලා කියනවා. දැව මිලදී ගැනීම අත්පිට ණයට කියලා දිනවා. රුපියල් 7000යි 50000යි උන් විස්තර ටිකක් කියනවා. හරි. ඒ ඉලක්කම් ටික අපි එහෙම තියලා අනිත් එකට යන්න. ව්‍යාපාරයේ මෝටර රථ ඔන්න ෂේ වෙනවා කියලා කියනවා 120කින්. එමෙන්න මාසය තුල රුපියල් 10000ක මුදලක් බැංකු ණයෙන් ගෙවුවා කියලා කියනවා. සේවකයෙක් බදව ගත්තා. ඊළඟ වර්ෂයේදී තවත් ශාඛාවක් නගරයේ ආරම්භ කිරීමට තීරණය කරා කියලා කියනවා. ඊළඟ අන්තිම එක බලන්න. එතන අන්තිම කියන්නේ පල්ලෙහාම කියලා තියෙන්නේ. යකඩවල මිල ගණන් අසීමිතව වැඩිවීම නිසා සමාජය තුළ ලී බඩු සඳහා ඉල්ලුම වැඩි වී ඇත. ඒ කියන්නේ මෙහෙමනේ. දැන් එතන මේ වාක්‍යයෙන් කියන්නේ ළමයි දැන් සාමාන්‍ය සමාජයේ යකඩවල මිල ගණන් වැඩි වෙලා. ඒ කියන්නේ දැන් යකඩ අල්මාරි, යකඩ මේස, ඊළඟ මේ යකඩ වලින් හදන පුටු වගේ ඒවා මිල ගණන් අධික විදිහට වැඩි වෙලා. ඉතින් ඒතකොට ඒ නිසා මේ ලී බඩු වල තියෙන ඉල්ලුම මොකද වෙලාද වැඩි වෙලා සමාජයේ. සමාජය කියන්නේ ව්‍යාපාරයෙන් එළිය. ව්‍යාපාරයෙන් පිට පරිසරය. ව්‍යාපාරයෙන් පිට වෙලා තියෙන මේ උද්දමනයක් නිසා නැත්නම් මේ ආර්ථික පරිසරයේ වෙලා තියෙන භාණ්ඩ වල මිල ගණන් ඉහළ යාම, යකඩ වල මිල ගණන් ඉහළ යාම නිසා අපේ බිස්නස් එකට වාසියක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඇයි? ලී බඩු වලට තියෙන ඉල්ලුම වැඩි වෙලා. ඉතින් ළමයි ඒක වාට තේරෙන්න ඕනි ඒක අවස්ථාවක් කියලා. ඒක අවස්ථාවක් කියලා. හරිද? ඒක අවස්ථාවක් කියලා වාට මතක් වෙන්න ඕන. එන එක ලියන්න ඕන. ඒක ලියන්න ඕනේ කොහොමද? යකඩවල මිල ගණන් අසීමිතව වැඩිවීම නිසා සමාජය තුළ ලී බඩු සඳහා ඉල්ලුම වැඩිවීම. ඒක තමයි අවස්ථාවක් කියලා ලියන්න ඕනි. හරි. ඒතර එනවා අපි පළවෙනි රෝමිනක්කම් එක සාකච්ඡා කරලා ඉවරයි. හරි. ඊට පස්සේ තමයි රෝමිනක්කම් දෙක බලමු. ඒකේ කියන්නේ මොකද්ද? රෝමිනක්කම් දෙකේ ඒකේ කියනවා ගණේ මුල්ල දැව නිර්මාණ ව්‍යාපාරයේ නාමයේ ලියාපදිංචි කළ යුතු බව පහන් පවසයි කියලා කියනවා. ඔබ ඒකේ අයන්නෙන් අහන්නේ ඔබ පහන්ගේ ප්‍රකාශනය හා එකඟ වන්නේද කියලා අහනවා. ඔන්න ඒකේ දැන් හවුල්කරුවෝ දෙන්නෙක් ඉන්නේ ළමයි එක අයිතිකාරයෙක් නැත්නම් එක හවුල්කරුවෙක් කියනවා ඔන්න අපි ගණේ මුල්ල දැව නිර්මාණ කියලා ව්‍යාපාරේ නම දානවා නම් අනිවාර්යෙන් අපි මේකේ නම ලියාපදිංචි කරන්න ඕනේ කියලා එක්කෙනෙක් කියනවා. ඔයාගෙන් අහන්නේ ඒක හරිද වැරදිද? බලන්න. ඔයා එකඟ වෙනවද? ඔව් එයා කියන එක ඇත්ත. එකඟ වෙන්න ඕනේ. එකඟ වේ. එකඟ වේ. මොකද්ද ඒට හේතුව? ඒ කියන්නේ ළමයි මෙහෙමනේ මම ඔයාලට කියා දීලා තියෙනවා සාමාන්‍යයෙන් ව්‍යාපාරේ නම. ඒ කියන්නේ තනි පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර ළමයි ලියාපදිංචි කිරීම අනිවාර්ය නැහැ. ඒක මූලික අනිවාර්යෙන් දැනගන්න. තනි පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර පටන් ගත්ත කියලා ඒක ලියාපදිංචි කිරීම අනිවාර්ය නැහැ. ඒක තමයි මූලික දේ. ඒක අනිවාර්යයෙන්ම මතක තියාගන්න. හැබැයි ඒ ව්‍යාපාර වල අයිතිකරුවන්ගේ සම්පූර්ණ නමකින් හැර වෙන නමකින් හිතන්නකො විශේෂයෙන් ව්‍යාපාරයක් හඟවන නමකින් ඒ බිස්නස් එක කරගෙන යනවා නම් අනිවාර්යෙන් ඒකේ නම ලියාපදිංචි කරන්න ඕනේ. ඉතින් ළමයි මේ සිද්ධියේ තියෙන්නේ මොකද්ද? ඒ අදාළ අයිතිකරුවෝ දෙන්නගේ සම්පූර්ණ නමක් නෙවෙයි බිස්නස් එකේ වෙන ලස්සන නමක් තියෙනවා. ව්‍යාපාරයක් විදිහට හඟවන නමක් තියෙනවා. ඉතින් එහෙනම් ඒක අනිවාර්යෙන් ලියාපදිංචි කරන්න ඕනේ මේ ව්‍යාපාරේ නම. එහෙනම් හේතුව මොකද්ද? ඔයා ලියා ගන්න හේතුව මම කියන්නම්. මෙම ව්‍යාපාරයේ අයිතිකරුවන්ගේ සම්පූර්ණ නම් වලින් හැර වෙනත් නමකින් ව්‍යාපාරය පවත්වාගෙන යන නිසා ලියාපදිංචි කිරීම අනිවාර්ය වේ. ඒක ලියා ගන්න. ලියාපදිංචි කිරීම අනිවාර්ය වේ. හේතුව මොකද්ද? අයිතිකරුවන්ගේ සම්පූර්ණ නම් වලින් හැර වෙනත් නමකින් ව්‍යාපාරය පවත්වාගෙන යන නිසා.
ඒතොර අපි ඒකත් සාකච්ඡා කරා. ඊළඟට අපි යමු ලොම් ඉලක්කම් 3ට. ලොම් ඉලක්කම් 3 බලමු මොකක්ද කියන්නේ කියලා. ඉහත සිද්ධිය සඳහන් සැලසුම්කරණය සහ සංවිධානකරණය කියන කාර්යයන් වල උදාහරණ. හරි. ඉතින් ළමයි ඔයාලගේ 11 පන්තියේ දෙවෙනි පාඩම. කළමනාකරණය කියන පාඩමෙන් තමයි ওই දේවල් අහලා තියෙන්නේ. කළමනාකරණය කියන පාඩමෙන්. ඉතින් කළමනාකරණයේ කාර්යයන් අපි ඉගෙන ගන්නවා ප්‍රධාන වශයෙන් 4ක් තියෙනවා. කළමනාකරණයේ කාර්යයන්. එකක් තමයි මොකද්ද? සැලසුම්කරණය. අනිත් එක සංවිධානකරණය. අනිත් එක මෙහෙයවීම, අනිත් එක පාලනය. හරි. ඉතින් ළමයි සැලසුම්කරණය කියලා කියන්නේ මම මේ කෙටියෙන් මේ ටික පැහැදිලි කරගෙන යන්නම්. මොකක් හරි දෙයක් කරන්න අපි ප්ලෑන් කරනවා. ඒ කියන්නේ සැලසුම් කරනවා. ඒ කියන්නේ උදාහරණයක් විදියට අපිට මෙහෙම ගන්න පුළුවන්. ඔයා ඔන්න උසස් පෙළ වලට වාණිජ්‍ය විෂය ධාරාව කරන්න තීරණය කරනවා. ඒක තමයි සැලසුම්කරණය. තේරුණාද? ඒක ඔන්න සැලසුම්කරණය. තීරණය කරනවා. මෙන්න මෙහෙම දෙයක් මම කරනවා කියලා තීරණය කරනවා. එන්නේ ඒවා අපි කියනවා සැලසුම්කරණය කියලා. ඒ කියන්නේ තීරණය කරන ඒවා. හරි. සංවිධානකරණය කියලා කියන්නේ ළමයි ඒකට අවශ්‍ය අර පරිසරය හදන එක. ඒ කියන්නේ හිතන්න අවශ්‍ය සම්පත් බලතල වැඩ වගේ ඒවා බෙදා දෙනවා. නැත්තම් බෙදා ගන්නවා. තේරුණාද? දැන් හිතන්න මොකක් හරි අපි ගමුකෝ තව වෙන උදාහරණයක් ගත්තොත් මොකක් හරි වෙන ට්‍රිප් එකක් යන්න හදනවා ඔයාලා. ඔන්න විනෝද චාරිකාවක් යන්න හදනවා. ඒකට ඔන්න ඒක මෙන්න මේ දවසේ යනවා කියලා තීරණය කරනවා. ඒක සැලසුම් කරනවා. සංවිධානකරණය කියන්නේ ඒකට දාලා ඔන්න වෙනම නායකයෙක් පත් කරනවා. ඔයා තමයි මේ දේවල් බලන්න ඕනේ. ඔන්න ඔයා තමයි ආහාර බලන්න ඕනේ. ඒවයි කට්ටිය වෙන් කර ගන්නවා ඒකේ තියෙන කොටස් වලට. තේරුණාද? හරි. ඒ වගේම එයාලට අවශ්‍ය මුදල් නම් ඒ මුදල් බෙදලා දෙනවා. ඔයා මේ ටිකෙන් මේ සල්ලි වලින් ඔන්න යන කට්ටියගේ ආහාර ටික බලා ගන්න ඕනේ. ඔන්න ඔයා මේ බස් වලට ගෙවන්න මේ සල්ලි ටික තියාගන්න. ඒ වගේ තියෙන සම්පත් බලතල වැඩ ටික බෙදා ගන්න. ඒ වගේ තනතුරුපත් කරනවා. තේරෙනවද? මේ ඔක්කොම සංවිධානකරණයට අයිති වෙන්නේ. ඊළඟ මෙහෙයවීම කියන්නේ ළමයි දැන් ඔය වැඩේ හරියට කරන්න. ඔය ට්‍රිප් එක යන වැඩේ හරියට වෙන්න නම් කට්ටිය පොඩ දිරි ගන්නලා ඉන්න ඕනේ. එන්නේ ඒක තමයි මෙහෙයවීම කියලා කියන්නේ. කට්ටිය එක අරමුණකට යන්න නැත්නම් මේ වැඩේ කරන්න දැන් ඔන්න ට්‍රිප් එකට ඉන්න කට්ටියම සම්බන්ධ කරනවා. මේකට යන් මේක හොඳයි අනේක මේකේ අපේ ගොඩක් කියන්නේ ගොඩක් ලොකු දෙයක් අපිට ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේ කට්ටියට මේ ඒ කට්ටියට අවශ්‍ය දැනුම දීලා මේ දේවල් වලට තමයි මෙහෙයවීම කියලා කියන්නේ. පාලනය කියන්නේ ওই වැඩේ හරියට වෙනවද කියලා ආයෙ පාරක් හොයලා බලන එක. ඒ කියන්නේ ওই වැඩේ හරියට වෙනවද? ඔන්න දැන් ට්‍රිප් එක දාගත්තනේ යම් දවසක් මෙදා යනවා කියලා. ඒක හරියට අපිට යන්න හම්බුණාද? දැන් ඒක යන අතරතුර මේ වැඩේ හරියට වෙනවද? ගිහිල්ලා ආවට පස්සෙත් අපේ මේ චාරිකාව හරියට වුණාද කියලා හොයලා බලන එක තමයි පාලනය කියලා අන්තිමකින් අපි සාකච්ඡා කරන්නේ. හරි. දැන් බලන්න මේක අහන්නේ සැලසුම්කරණයට උදාහරණයක්නේ. හරි. සැලසුම්කරණය නම් මම කිව්ව ඔයාලට වචනයක් මොකද්ද? අනිවාර්යෙන් ළමයි බලන්න විභාගයට ඇවිල්ලා තියෙන එකේ සැලසුම්කරණයට උදාහරණයක් ලියන්න තියෙනවා නම් ඔයා බලන්න ඒකේ තියෙනවද තීරණය කිරීම කියලා මොකක් හරි වචනයක්. බලන්න තියෙනවද කියලා. තීරණය කිරීම කියලා. දැන් මේ සිද්ධියේ මොකක්ද තියෙන්නේ? මෙතන කියනවා මේ සේවකයෙකු බඳවාගත් අතර ඊළඟ වර්ෂයේදී තවත් ශාඛාවක් නගරයේ ආරම්භ කිරීමට පහන් සහ කවිතු තීරණය කර ඇත. දැක්කයි ළමයි. දැන් ওই සිද්ධියේ අන්තිම හරිය කියනවා මොකද්ද? තවත් ශාඛාවක්. ඔන්න මේ ගණේ මුල දැව නිර්මාණ කියන ව්‍යාපාරයේ තවත් ශාඛාවක් නගරයේ පටන් ගන්න මේ පහන් සහ කවිතු කියන අයිතිකාරයෝ දෙන්න තීරණය කරලා තියෙනවා. එහෙනම් ඒක තීරණය කිරීමක් නෙවෙයි. එහෙනම් සැලසුම්කරණයට අදාළ උදාහරණය තමයි ඒක. මේක ලියා ගන්න. සැලසුම්කරණය කියලා ලියන්න ඉරක් ගහලා අන්න මේක ලියා ගන්න. පහන් සහ කවිඳු තවත් ශාඛාවන් නගරයේදී ආරම්භ කිරීමට තීරණය කිරීම. ඒක තමයි ගන්න වෙන්නේ. හරිද? ඊට පස්සේ ඒකේ අනිත් එක. ඒක කියන සංවිධානකරණය කියලා. හරි. සංවිධානකරණයට අවශ්‍ය උදාහරණයක් අපි සාකච්ඡා කරමු. හරි. දැන් ළමයි මේ සංවිධානකරණය කියලා කියන්නේ අපි ඉගෙන ගත්තනේ. මොකක් හරි තනතුරුපත් කරන එක, එයාලට අවශ්‍ය සම්පත් බෙදා හරින එක එහෙමනේ. ගොඩක් දුරට ඔයාට මෙහෙම සිද්ධියක් දීලා ඒකේ අහලා තියෙනවා නම් සංවිධානකරණයට උදාහරණයක් ඔයා ගන්න ළමයි සේවකයෙක් බදවගෙන තියෙනවා නම් ඒක ඔයාලට ගන්න පුළුවන් උදාහරණයකට. ඔන්න සේවකයෝ බදව ගන්න එක. ඊට පස්සේ මොකක් හරි වත්කම මිලදීගෙන තියෙනවා නම් ඒකත් ගන්න පුළුවන්. ඒ අපි සම්පත් බලතල මේ දේවල් රැස් කරගන්න එක ඒව බෙදලා දෙන එක තමයි සංවිධානකරණය කියලා කියන්නේ. ඒතකොට විශේෂයෙන්ම ඔය සේවකයෝ බඳව ගත්තා වගේ කියනවනම් ගොඩක් වෙලාවට මේ වගේ සිද්ධියක් දුන්නොත් ඔයාට සංවිධානකරණයට ගන්න පුළුවන් උදාහරණයක් තමයි සේවකයන් බඳව ගැනීම.
ගොඩක් වෙලාවට මේ සිද්ධියේ සේවකයෙක් බඳව ගත්තා කියලා කියනවා. ඒතකොට ඒක තමයි වාට ගන්න පුළුවන්. හරි. ඒතකොට සංවිධානකරණයට ලියා ගන්න උදාහරණේ සංවිධානකරණය කියලා ලියන්නේ ඉරක් ගහලා ලියා ගන්න සේවකයෙකු බඳවා ගැනීම. ඒ නමකුත් තිබ්බා සේවකයාගේ. ඔව් මధుරංග නම් සේවකයෙකු බඳවා ගැනීම. ඒතකොට එහෙම ලියා ගන්න. හරි. ඉතින් ළමයි ඔය මම මේ සාකච්ඡා කරන ප්‍රශ්න ඉතින් බලා ගන්න. මේ අපේ අනුමාන ප්‍රශ්න පත්‍රයනේ. ඉතින් ඒ නිසා මේ වීඩියෝ එකේදී අනිවාර්යෙන් බලන්න. හරි අපි බලමු දැන් මේ පේපර් එක මම කිව්වා ඔය කමෙන්ට් සෙක්ෂන් එකේ ඒකේ අදාළ ලින්ක් එක මම දාලා තියෙනවා. ඉතින් ඒතර ඔයාලට මේ පේපර් එක එතනින් බලා ගන්න පුළුවන්. හරි ඊළඟට රෝමිලක්කම් 4 නේ. ඔව්. රෝමිලක්කම් 4 අපි සාකච්ඡා කරමු. හරි ඒකේ මොකද්ද කියන්නේ? ඒකේ කියනවා ඉහත සිද්ධියට අදාළ පහත නිෂ්පාදන සම්පත් වල උදාහරණය බැගින් ලියන්න. හරි. ඉතින් ළමයි නිෂ්පාදන සම්පත් අපි ඉගෙනගෙන තියෙනවා. නිෂ්පාදන සම්පත් ප්‍රධාන වශයෙන් කරුණු 4ක්. ඒ කියන්නේ කොටස් 4ක් තියෙනවා. එකක් තමයි භූමිය, අනිත් එක ශ්‍රමය, ඊළඟට ප්‍රාග්ධනය, ඊළඟට ව්‍යවසායිකත්වය. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය සහ ව්‍යවසායිකත්වය. හරි. ඉතින් භූමිය කියන්නේ මොනවද? දැන් සාමාන්‍ය නිෂ්පාදන සම්පත් කියලා කියන්නේ ළමයි නිෂ්පාදනයක් හරියට කරගෙන යන්න අවශ්‍ය කරන සම්පත් ටික නිෂ්පාදන සම්පත් කියලා කියන්නේ. ඒතකොට භූමිය කියලා කියන්නේ ස්වභාවික දේවල්. ස්වභාව ධර්මයෙන් අපිට ලැබිලා තියෙන දේවල්. තේරුණාද? ඒතකොට අපිට ගන්න පුළුවන් හිරු එළිය, ඊළඟට ඔය වනාන්තර වගේ දේවල්, ඊට පස්සේ ඔය පස්, ඊළඟට මිනිරන් වගේ දේවල්. ඒ ඔක්කොම මොනවද? ස්වභාවික දේවල්. එහෙනම් භූමියට අයිති වෙන්නේ. ඊළඟට ශ්‍රමය කියන නිෂ්පාදන සාධකයට අයිති වෙන්නේ හිතන්නකො මොකක් හරි ඒ කියන්නේ සේවකයෙක් බඳව ගැනීම. දැන් අපි ඒක නිර්වචනය කරන්නේ කොහොමද? ශ්‍රමය කියන්නේ මිනිස්සුන්ගේ තියෙන කායික හා මානසික ශක්තිය. ඒතර මේ වගේ සිද්ධියක් තියලා ශ්‍රමයට උදාහරණයක් අහනවා නම් ඔයාලට ගන්න වෙන්නේ සේවකයෙක් ඉන්නවා නම් ඒ සේවකයව ගන්න වෙන්නේ උදාහරණයකට. ඊට පස්සේ ප්‍රාග්ධනය කියන්නේ මොකද්ද? ප්‍රාග්ධනය කියලා කියන්නේ අපි ඉගෙන ගන්නේ මොකද්ද? නිෂ්පාදන ක්‍රියාවලියට ආධාර කරගන්න නැත්නම් දායක කරගන්න මිනිස්සු විසින් නිර්මාණය කරපු දේවල්. තේරෙනවද? මිනිස්සු හදපු දේවල් තමයි ප්‍රාග්ධනය. ඒ කියන්නේ තමයි මොකක් හරි ලොරි රථයක් වෙන්න පුළුවන්, පාලමක් වෙන්න පුළුවන්, ගොඩනැගිල්ලක් වෙන්න පුළුවන්, මුදල් වෙන්න පුළුවන්. මිනිස්සු නිර්මාණය කරපු දේවල්. දැන් හිතන්නකෝ මොකක් හරි කොන්ක්‍රීට් වලින් හදලා තියෙන දියඇල්ල. ඉතින් ඒක කොන්ක්‍රීට් වලින් හදපු එක ගන්න. එහෙනම් ඒක අයිති වෙන්නේ ප්‍රාග්ධනයට. ස්වභාවික දියඇල්ලක් නම් ඒක භූමියට අයිති වෙන්නේ. ඒතර මොකක් හරි නිෂ්පාදන සම්පතක්. මොකක් හරි දෙයක් කියන්නේ ස්වභාවික දෙයක් මිනිස්සු එකතු වෙලා වෙනස් කරනවා. දැන් උදාහරණයක් විදියට මේ මම මේ කලින් පේපර්ස් වල ආපු දේවල් තමයි මේ කියන්නේ ළමයි. දැන් එක ගමනක පේපරේ තිබ්බා සිප්පි කටු කියලා තිබ්බොත් මේක ස්වභාවික දෙයක්. භූමියට අයිති වෙන්නේ. හැබැයි ඒ හිතන ඔය සිප්පි කටු අරගෙන ඒවා උපදමනවා. ඒවා නිකන් පොලිෂ් කරලා ඒ වගේ මොකක් හරි නිර්මාණ කරනවා නම් ඒ පොලිෂ් කරපු සිප්පි කටු. ඒක අපිට ගන්න වෙන්නේ ප්‍රාග්ධනය කියලා. ඇයි මිනිස්සු දායක වෙලා ඉන්නේ මිනිස්සු එකට වෙනසක් කරලා. මිනිස්සු දායක වෙලා යම් වෙනස් වීමක් කරලා. එහෙනම් ඒක අයිති වෙන්නේ ප්‍රාග්ධනය කියලා. කියන උපදමන ලබ සිප්පි කටු කියලා තියෙනවා නම් ඒක ප්‍රාග්ධනයට. සාමාන්‍ය නිකම්ම සිප්පි කටු නම් ඒක භූමියට තමයි යන්නේ. මම මේ උදාහරණ කිව්වේ මේවට උත්තර ගන්න විදිහ. හරි අපි මේ සිද්ධියෙන් බලමු මොනවද තියෙන ශ්‍රමය සහ ප්‍රාග්ධනයේ උදාහරණ. ශ්‍රමයේ උදාහරණයක් බලමු. දැන් ශ්‍රමයට ගන්න වෙන්නේ ළමයි මේකේ කියන සේවකයෙක් බඳව ගන්නවා කියලා. ඔය මధుරංග නම් සේවකයා. එහෙනම් අපිට ඒක උදාහරණයක් ගන්න පුළුවන්. සේවකයා. සේවකයාගේ ශක්තිය එහෙම ගන්න පුළුවන්. එහෙම නැත්නම් සේවකයා කියලා ලිව්වත් ඔයාලට අකුණු හම්බ වෙනවා. ඊට පස්සේ මේකේ මේ අනිත් එක ප්‍රාග්ධනය. අප්‍රාග්ධනයට අදාළ උදාහරණයක් කියන්නේ. ප්‍රාග්ධනය කියන්නේ මොනවද? දැන් ඔය සිද්ධියේ තියෙන ලොරි රථයක් ගන්නවා කියලා. එහෙනම් ලොරි රථය. ලොරි රථය නැත්තම් මෝටර රථය. එහෙම නැත්නම් අපිට ගන්න පුළුවන් තව මුදල්. ඕකේ මොකක් හරි තව කියනවනම් ගොඩනැගිල්ලක් යන්ත්‍රයක් තියෙනවනේ ඒව ගන්න පුළුවන්. දැන් ලීබඩු කියලා ගන්න පුළුවන්. මිනිස්සු හදපු දේවල්නේ. එනේ ඒවා ප්‍රාග්ධනය කියලා අපිට මේවා නිර්වචනය කරගන්න පුළුවන් ගන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් මේ ලොරි රථය වගේ ලිව්වනම් ඔයාලට ලකුණු හම්බ වෙනවා. මුදල් ලිව්වත් ලකුණු හම්බ වෙනවා. හරි. දැන් මේ වගේ මේ කියන්නේ මේ අනිවාර්ය ප්‍රශ්නේ මේ පළවෙනි ප්‍රශ්නේ කරද්දී ඔයා දැනගන්න ඕනේ තව දෙයක් තමයි ළමයි මේකේ රෝමි ඉලක්කම් 1 ඉඳන් රෝමි ඉලක්කම් 4 දක්වා මේ 4 අපි කරේ මෙතෙන්ට යනකම් අහන්නේ ව්‍යාපාර අධ්‍යයනයට අදාළ විෂය කරුණු තමයි අහන්නේ
ඊළඟ රෝම ඉලක්කම් 5 ඉඳන් ඉස්සරහට. ඒ කියන්නේ 5 ඉඳන් රෝම ඉලක්කම් 10 දක්වා. අහන්නේ මොනවද? ගිණුම් කරණයට අදාළ විෂය කරුණු. තේරෙනවද හරි? දැන් අපි බලමු රෝම ඉලක්කම් 5 ඉඳන් ඉස්සරහට සාකච්ඡා කරමු. එතකොට ඔයාට පෙනේ ගොඩක් දුරට කියන්නේ අනිවාර්යෙන් තියෙන ගිණුම් කරණයට අදාළ විෂය කරුණු ටිකක් තමයි තියෙන්නේ. හරි. අපි දැන් මේ ටික සාකච්ඡා කරමු. හරිද? හරි. ඒකේ රෝම ඉලක්කම් 5. බලමු රෝම ඉලක්කම් 5 මොකක්ද අහන්නේ කියලා. ඒකේ කියනවා 2022 10යි 1 දිනට ගණේ මූල දැව නිර්මාණ ව්‍යාපාරයේ මූලික ගිණුම් කරන සමීකරණය. ඉතින් ළමයි ඔන්න මූලික ගිණුම් කරන සමීකරණය අහන්නේ. හරිද? අපි සමීකරණය මුලින්ම ලියාගමු. ඔන්න වත්කම් සමානයි හිමිකම් එකතු කිරීම වගකීම්. වත්කම් සමානයි හිමිකම් එකතු කිරීම වගකීම්. හරි. එතකොට ළමයි මේකේවා දිනේ දාන්න ඕනේ. හොඳට ඕවගේ දැන් ඕවගේ ප්‍රශ්නෙකට උත්තරේ ලියද්දී අර දිනේ ගැන අවධානය යොමු කරන්න ඕනේ. මේකේ ගිණුම් කරන සමීකරණය අහන්නේ කවදද? 2022 10යි 1. එහෙනම් ඒක අනිවාර්යෙන් මතක තියෙන්න ඕනේ. 2022යි 10යි 1. මෙන්න මෙදාට අහන්නේ. එතකොට ඔයා දැන් මේ 10යි 1ට අහද්දි ඔයා මුළු මාසෙම මේ ඔක්තෝබර් මාසෙම වෙච්ච ගණුදෙනු ටික මේ ගිණුම් කරන සමීකරණයට දානවනම් ඔයාගේ උත්තරේ වර්ධිනවා. ඉතින් ඒ නිසා හොඳට අවධානයෙන් ගාන හදන්න. මේ 10යි 1 දිනට අදාළ ටික විතරයි අපි මේ සමීකරණයට දාන්නේ. හරි. එතකොට දැන් අපි බලමු මේ සිද්ධිය ඇසුරින් අපිට ගන්න පුළුවන් අගයන්. ඒ කියන්නේ 10යි 1 වෙච්ච ගණුදෙනු ටික. හරි. දැන් මෙතන කියනවා 2022 10යි 1 දින අර රුපියල් ලක්ෂයකින් දැම්මලු. අයිතිකාරයෝ දෙන්න රුපියල් ලක්ෂය ගානේ ඔන්න ව්‍යාපාරයට ආයෝජනය කරා කියලා කියනවා. ව්‍යාපාරයට සල්ලි ටික දැම්මා කියනවා. හරි එක්කෙනෙක් ලක්ෂ ගානේනේ. එහෙනම් දෙන්නෙක් ඉන්නවා. එහෙනම් ලක්ෂ ගානේ දෙකක් කීයද? ලක්ෂ 2යි. ඔන්න එකතු වෙනවා මෙතන රුපියල් ලක්ෂ 2ක්. මොනවද වත්කමේ නම ලියන්න ඕනේ. ගිණුම් කරන සමීකරණ මතකයිනේ පාඩම. එහෙනම් වත්කමේ නම ලියන්න මොකද්ද ලියන්නේ මෙතන? මුදල් කියලා ලියන්න ඕනි ළමයි. මුදල් කියලා ලියන්න ඕනි. හරිනේ. මෙතන දැන් අයිතිකාරයෝනේ මේ සල්ලි දාන්නේ. අයිතිකාරයෝ ප්‍රාග්ධනය දෙනවා කියලා අපි කියන්නේ අපේ විෂයට අදාළව නම. එහෙනම් මෙතන හිමිකම් වැඩි වෙන්න ඕනි රුපියල් ලක්ෂ 2ක්. රුපියල් ලක්ෂ 2ක් හිමිකම් වැඩි වෙන්න ඕනි. මෙතන ලියන්න වරහන් ඇතුලේ ප්‍රාග්ධනය කියලා ලියන්න. හරිද? ප්‍රාග්ධනය කියලා ලියන්න. ඊට පස්සේ මේකේ වගකීම් නෑනේ. ඔය වගකීම් වලට මෙතන සම්බන්ධයක් දැනට උනේ නෑ. ඒ අපි පළවෙනි එක සාකච්ඡා කරපු ගනුදෙනු. ඒ කියන්නේ අයිතිකරුවන් රුපියල් ලක්ෂය බැගින් ප්‍රාග්ධනය යෙදවීම. ඔන්න එදා පළවෙනි දවසේනේ උනේ. ඔන්න මම සටහන් කරා. ඊළඟ මාන 10යි 1 තව මොනවද වෙලා තියෙන්නේ? ඔය තව එකක් කියනවා. කවිදු විසින් තමා සතු රුපියල් ලක්ෂ 6ක ලොරි රථය 10යි 1 දින ව්‍යාපාරයට යෙදුවා කියලා කියනවා. ඔන්න දැන් අයිතිකාරයා මේ කවිදු කියන එක අයිතිකාරයේ එයා ගාව තිබ්බ මෝටර් රථය. එයා ගාව තිබ්බ ලොරි රථේ ව්‍යාපාරයට යොදවනවා. ඉතින් ළමයි ඒකත් ප්‍රාග්ධනයනේ. ප්‍රාග්ධනය කියලා කියන්නේ ව්‍යාපාරයේ ඉන්න අයිතිකාරයෝ එයාලගේ පෞද්ගලික දේවල් ව්‍යාපාරයට යොදවනවා සම්පත්. මුදල්ම වෙන්න ඕනේ නැහැ. මුදල් එක්ක වත්කම ඔයගේ ඕන දෙයක්. දීබඩු වෙන්න පුළුවන්, යන්ත්‍රයක් වෙන්න පුළුවන්. හරි එහෙනම් මෙතන ලක්ෂ 6ක් වැඩි වෙනවා ඒ ප්‍රාග්ධනය. ප්‍රාග්ධනය ලක්ෂ 6ක් වැඩි වෙනවා. ඒ වගේම මෙතන ලක්ෂ 6ක් වැඩි වෙනවා ව්‍යාපාරේ මොනවද? ව්‍යාපාරේ මොනවද වැඩි වෙන්නේ? ලක්ෂ 6ක්. අපි කියන මොනවද? ලොරි රථනේ. ඒ කියන්නේ අපි කියන මෝටර් රථ. ලොරි රථ කිව්වත් හරි. ලොරි රථ. කියන වත්කම් වැඩි වෙනවා. අනිවාර්යයෙන් මේ සමීකරණ ගානක් හදද්දීවත් අවධානය යොමු කරන්න ඕනේ දෙයක් තමයි ළමයි මේ වත්කම් කියන තීරුව යටතේ වත්කමක නමක් තියෙන්න ඕනේ. හිමිකම් කියන තීරුව යටතේ හිමිකමක නමක් තියෙන්න ඕනේ. ප්‍රාග්ධනයේ ගැනීම ආදායම් වියදම් හිමිකම ඇතුළේ තියෙනවා. වගකීමක් යටින් නම් වගකීමක නම තියෙනවා. හරි 10යි 1 තව මොනවද වෙලා තියෙන්නේ? මෙතන කියනවා බැංකු ණයක් ගත්ත කියලා කියනවනේ. ඔව් රුපියල් කීයක බැංකු ණයක්ද? රුපියල් ලක්ෂයක ණය මුදලක් ගත්ත කියලා කියනවා. ඒත් අරගෙන තියෙන්නේ 10යි 1. දැන් 10යි 2 නැත්තම් 10යි 3 වෙන ණය මුදල ගත්තා නම් මෙතෙන්ට දාන්න බෑ. ඒ ගාණ යන්නේ 10යි 1 දිනටනේ. හැබැයි ණය අරගෙන තියෙන්නේ 10යි 1. එහෙනම් බලන්න බැංකු ණයක් ගන්නවා නම් ලක්ෂයක වගකීම් වැඩි වෙනවා රුපියල් ලක්ෂයකින්. මොනවද බැංකු ණය? බැංකු ණය
ඒ වගේම ළමයි බැංකු ණයන්නේ ගන්න. ඒ කියන්නේ සල්ලිනේ ගන්න. වත්කම් පැත්තෙන් වැඩි වෙනවා රුපියල් ලක්ෂයක්. මොනවද? මුදල් කියලා වැඩි වෙනවා. රුපියල් ලක්ෂයක් මුදල් වැඩි වෙනවා. තේරෙනවද? මුදල් වැඩි වෙනවා රුපියල් ලක්ෂයක්. හරි. ඔන්න දැන් අපි 10 එක දිනට අදාළ ටික වාර්තා කරා. දැන් 10 එක තව එකක් කියන සේවකයෙක් බදව ගන්නවා කියන. එතෙදි ළමයි සේවකයා බදව ගන්නවා කියන එක අපිට මුදල් මේ වශයෙන් මේකේ දාන්න බෑනේ. ඒ නිසා නම් දාන්න බෑ. හරි. අපි එහෙනම් දැන් මේ සමීකරණ 10 එක දිනටනේ අහන්නේ. මේ ටික එකතු කරන්න. කීය දෙන්නේ කියලා? 6යි 2යි 8යි. 8යි 1යි 9යි. ලක්ෂ 9යි. සමානයි. ඔන්න හිමිකම් පැත්තෙන් එනවා ලක්ෂ 8ක්. එකතු කිරීම මෙතන ලක්ෂයයි. ඔන්න 10යි එක දිනට අදාළ ගිණුම් කරන සමීකරණය. තේරුණානේ ළමයි? ඔන්න 10යි එක දිනට අදාළ ගිණුම් කරන සමීකරණය. දැන් මේකට මම මේ ලී බඩු අත්පිට ගන්න ඒවා, ණයට ගන්න ඒවා, ලී බඩු විකුණන ඒවා ඒකක්වත් මම දැම්මේ නෑ. තේරුණා? සේවක වැටුප් ඒවා මම එකක්වත් දැම්මේ නෑ. මොකද ඒවා මාසය තුල වෙච්ච ගනුදෙනු. හරිද? ඒතර ඒවා මේකට දැම්මම වැරදි. 10යි එක දිනට අදාළ ටික තමයි මේ තියෙන්නේ. පැහැදිලිව මේක ලියා ගන්න ළමයි. දැන් මේ වගේ එකක් ගොඩක් දුරට එනවා හැම විභාගයකටම. ඉතින් ඔයාලා විභාගෙටත් ඔහොම එන්න පුළුවන්. හරි. හරි. අපි යන් 6 වෙනි එකට. 6 වෙනි ප්‍රශ්නේ. මොකක්ද අහන්නේ? 6 වෙනි ප්‍රශ්නෙන් අහනවා 2022 ඔක්තෝබර් මාසයේ ලොරි රථ ෂෙය ගිණුම්ගත කිරීමට දාලා ජර්නල් සටහන අහනවා. ලොරි රථ ෂෙය වෙච්ච ඒවා. මම මේක අයින් කරනවා මකනවා. හරි. 6 වෙනි එක. ලොරි රථ ෂෙය. හරි. ලොරි රථ ෂෙය ගිණුම්ගත කරන්නේ කොහොමද? දැන් මුලින්ම අපි ලොරි රථ ෂෙය හොයාගන්න එපානේ ළමයි. දැන් ගිණුම්ගත කරන්න කලින් ඉලක්කම කීයද කියලා හොයාගන්න එපානේ. අපි ගණනය කරමු. ඔන්න මම ලියනවා ලොරි රථ ෂෙය. ලොරි රථ ෂෙය කීයද කියලා අපි හඳුන් බලන්න. කීයද දෙන්නේ කියලා. හරි. මේකේ දැන් බලන්න සිද්ධියේ ලොරි රථයේ වටිනාකම කීයද? මේක කියන රුපියල් ලක්ෂ 6ක් නේ. ඔය ලක්ෂ 6ක් වටින ලොරියක් තමයි දාන්නේ. හරි. ඔයාලා දැන් ඉගෙනගෙන තියෙනවා ළමයි සාමාන්‍යයෙන් ෂෙය කරන්න පුළුවන් ආකාර දෙකක්. ඒ කියන්නේ ආකාර දෙකක් කියන්නේ අපිට ගානක ෂෙය ගණනය කරන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. එකක් තමයි ඔයාට මේ අර percentage එකකින් ගුණ කරලා ෂෙය වීම හොයාගන්න පුළුවන්. අනිත් එක තමයි ඔයාට අර ෂෙය කිරීමේ සූත්‍රය තියෙන්නේ. අර පිරිවැය අඩු කිරීම සමුච්චිත පිරිවැය අඩු කිරීම සුම්බුන් නගයේ බෙදීම ඵලදායී ජීව කාලය කියන එන්නේ සූත්‍රෙනුත් පුළුවන්. හැබැයි මෙතන percentage එකක් දීලා තියෙනවානේ. අහන ලොරි රථ ෂෙය වීම අපි ගණනය කරන්නේ ඒ අදාළ පිරිවැය කියන්නේ ලොරියේ වටිනාකම අපි ගුණ කරනවා ෂෙය ප්‍රතිශතයෙන්. මේ ප්‍රතිශත මාර්ක් එක මම දැම්මේ. එහෙනම් පිරිවැය ලක්ෂ 6යි ලක්ෂ 6 ගුණ කරනවා 100ට කීයෙන්ද? 120ක් තමයි ෂෙය වෙනවා කියලා ඔය තියෙන්නේ ඔය ගානේ. ඔය කියන්නේ අර ගණිත ටිකට යටින් තියෙන්නේ ව්‍යාපාරයේ මෝටර රථ වාර්ෂිකව 120ක් ෂෙය කරන්න ඕනේ කියලා. බලන්න එහෙනම් මේ ලක්ෂ 6ට 120ක් නේ. ඔන්න මේ බිඳුවට බිඳුව කැපුණා මේකට මේක කැපෙනවා 60000 ඒවා දෙකක්. ඒ කියන්නේ කීයද? 120000යි. හැබැයි ළමයි ඔය ෂෙය කිරීමේ percentage එක මේ percentage එක දීලා තියෙන්නේ අවුරුද්දට අදාළව. ඔතන තියෙනවා වාර්ෂිකව කියලා. ඒවට ඉරි ගහගත්තත් කමන්නේ. වාර්ෂිකව කියලා කියන්නේ. ඔන්න ළමයි වරද්දන දැන්. එතකොට ළමයි මෙතන අපිට එන්නේ ලොරි රථ ෂෙය වාර්ෂිකවනේ. මේ වාර්ෂික ගාන එන්නේ. මේ එන්නේ වාර්ෂික ගාන. ඉතින් අපිට වාර්ෂික ගාන වැඩක් නැහැනේ. දැන් අපෙන් අහන්නේ මේ ඔක්තෝබර් මාසයට අදාළව ලොරි රථ ෂෙයනේ. ඉතින් ළමයි එන එක මාසයකට අදාළව අපෙන් අහන්නේ. මේ අපි හදලා තියෙන්නේ මාස 12ටම. මෙහිම ගුණ කරාම එන්නේ අපිට මාස 12ටම අවුරුද්දට අදාළ ගාන එන්නේ. එහෙනම් අපි ලියන්න ඕනි මාසික ෂෙය. ඔන්න මාසික ෂෙය. මාසික ෂෙය කීයද? ඒක හොයන්නේ මේ ආපු උත්තරේ. මේ ආපු උත්තරේ 12න් බෙදන්න. ඉතින් මේක 12න් බෙදුනම කීයද? රුපියල් 10000යි. රුපියල් 10000යි මාසික ෂෙය. ඔන්න දැන් අපි ඉලක්කම නම් හොයාගත්තා.
ඔන්න ඉලක්කම නම් හොයාගත්තා. හරි. මේ රුපියල් 10000 කොහොමද අපි ගිණුම් ගත කරන්නේ? ඒ කියන්නේ එහෙනම් ළමයි මේ අපි ගිණුම් ගත කරනවා මේ සටහන දාන්න ඕනේ අර ෂෙයා ගිණුම් ගත කිරීම. ඔයාලගේ 11 පන්තියේ අර තියෙන ගැළපිලි සහිත මූල්‍ය ප්‍රකාශන කියලා පාඩම. අපි ඒකේ ගැළපිලි 4ක් ඉගෙන ගන්න ඕනේ. දැන් මම කියලා දෙනවා ඒ ගැළපිලි 4ට අදාළ දිත්ත සටහන අපි මතක තියාගන්න ඕනේ. උපචිත වියදමක් නම් මොකක්ද අදාළ දිත්ත සටහන? උපචිත වියදමක් නම් මොකක්ද? අදාළ වියදම් ගිණුම හර උපචිත වියදම් ගිණුම වගකීමක් නිසා ඒක බැර. ලැබිය යුතු ආදායමක් නම් ලැබිය යුතු ආදායම් කියන්නේ වත්කම ලැබෙන්න තියෙන එක. ලැබිය යුතු ආදායම් ගිණුම හර අදාළ ආදායම් ගිණුම බැර. ඊළඟට බොල් ණය. මම මේ කියන්නේ මේ පාඩමේ තියෙන ගැළපිලි 4 බොල් ණය කියලා එකක් තියෙනවා. බොල් ණය කියන්නේ මොකද්ද? ණය ගැතියන්ගෙන් නිශ්චිතවම හම්බෙන්නේ නැති ටික නොලැබෙන ප්‍රමාණය බොල් ණය. එහෙනම් බොල් ණය ගිණුම් ගත කරන්නේ කොහොමද? බොල් ණය කියන වියදම් ගිණුම හර ණය ගැති ගිණුම බැර. ඊළඟට අන්තිම එක ෂේවීම්. මෙතනත් අපිට ඕනි වෙන්නේ ෂේවීම්. ෂේවීම් වලට දාලා දිත්ත සටහන මොකද්ද ළමයි? ෂේ ගිණුම හර බැර වෙන්නේ මොකද්ද? අදාළ ෂේ වෙන් කිරීම ගිණුම. ෂේ ගිණුම හර බැර වෙන්නේ අදාළ ෂේ වෙන් කිරීම ගිණුම. ආයෙත් ලියන්න. ෂේ ගිණුම් ගත කරන්න අදාළ දිත්ත සටහන දාන්නේ ජර්නල් සටහන. ජර්නල් සටහන අහන්නේ. ඒතකොට පොඩි වෙනසක් තියෙනවා. ඒ දිත්ත සටහනමයි ලියන්න තියෙන්නේ පොඩි ආකෘතියක් තියෙනවා. මෙන්න මේ වගේ. මේ පොදු ජර්නලයක් ගහන්න පොඩියට. මේ හර මේ තියෙන්නේ බැර. ඔන්න පොදු ජර්නලය පොදු ජර්නලය ඔන්න ලියාගත්තා නම. මෙතන විස්තරය කියලා තියෙනවා නැත්නම් ගිණුමේ නම. දැන් ලියන්න දිත්ත සටහන මොකද්ද? දැන් ලියන්න දිත්ත සටහන. ඔන්න මෝටර් රථ නැත්නම් ලොරි රථ. මෝටර් රථ ෂෙයා ගිණුම හර වෙන්න ඕනේ කීයක්ද? 10000. මෝටර් රථ ෂෙයා ගිණුම හර 10000යි. අනිත් එක මොකද්ද? බැර සටහන. මෝටර් රථ ෂෙයා වෙන් කිරීම ගිණුම. මෝටර් රථ ෂෙයා වෙන් කිරීම ගිණුම බැර වෙනවා කීයක්ද? රුපියල් 10000. රුපියල් 10000. එහෙනම් ළමයි මේ එක සටහනක් මෝටර් රථ ගිණුම හර අනිත් එක මෝටර් රථ ෂේ වෙන් කිරීම ගිණුම තමයි බැර වෙන්නේ. අර ෂේ වෙන ටික එකතු වෙන්නේ මේ ගිණුමට. ඊළඟට ඔයා ලියන්න ඕනේ ඔයා දන්නවා ජර්නල් සටහන් ලියද්දි නැත්නම් පොදු ජර්නලේ ලියද්දි. ඔයා ඒකට අදාළ ලියන්න ඕනේ සංලක්ෂය. සංලක්ෂය කියන්නේ මහා අමාරු දෙයක් නෙවෙයි ළමයි. මේ ගනුදෙනුවට අදාළ පොඩි විස්තරයක්. ආයෙත් විස්තරේ ලියන්න මෝටර් රථ ෂේ ගිණුම්ගත කිරීම නැත්නම් මාසික මෝටර් රථ ෂෙය ගිණුම්ගත කිරීම කියලා ලියන්න. එච්චරයි. සංලක්ෂය ලියන්න. මාසික මෝටර් රථ ෂෙය ගිණුම්ගත කිරීම. ඉතින් ළමයි ඔයාලා දැන් මේකත් එක්ක දැනගන්න සාමාන්‍යයෙන් දිත්ත සටහනක් කියන එකයි ජර්නල් සටහනක් කියන එකේ වෙනස. දැන් විභාගෙට ඔයාලට කියනවා නම් දිත්ත සටහන ලියන්න කියනවා නම් මේ වගු මොකුත් නැහැ. පොදු ජර්නලයක් ඕනේ නැහැ, සංලක්ෂයක් ඕනේ නැහැ. මේ දෙක ලිව්වා නම් ඇති. මේ ලියලා තියෙන ප්‍රධාන කරුණු දෙක කියන්නේ දිත්ත සටහන. මොකක්ද හර මොකක්ද බෑ. හැබැයි ජර්නල් සටහනක් අහනවා නම් ඔයා පොඩි මේ පොදු ජර්නල් එක ආකෘතියක් ගහලා මේ දිත්ත සටහන ලියලා සංලක්ෂය කියන්නේ පොඩි හැඳින්වීමක් ලියන්න. එච්චරයි අවශ්‍ය වෙන්නේ. හරි. ඊළඟට බලන්න මේකේ මොකක්ද අහන්නේ ඊළඟකින්. ඒකේ ආයන්නෙන් ඒකේ ඊළඟින් අහන්නේ ප්‍රෝග්‍රෑම් 6 10යි 31 දිනට මෝටර රථයේ ධාරණ අගය. ධාරණ අගය අහන්න. බලන්න ධාරණ අගය අපි හොයමු. ධාරණ අගය. දැන් ඔයාලා දන්නවා අර මූල්‍ය ප්‍රකාශන පාඩමේ අපි ඉගෙන ගත්ත මූල්‍ය தত্ত্ব ප්‍රකාශනය. තේරුණාද? ඒකේ අපි අර වත්කම් වල ජංගමනවන වත්කම් වල අන්තිමට දැම්මේ ධාරණ අගයත්. හරි. ඒතර ධාරණ අගය හොයන්නවා දන්නවා කොහොමද හොයන්නේ කියලා සූත්‍රය දන්නවා. ධාරණ අගය සමානයි මොකද්ද? පිරිවැය අඩු කරනවා. මොකද්ද පිරිවැයෙන් අඩු කරන්නේ? සමුච්චිත ෂය. පිරිවැයෙන් සමුච්චිත ෂය අඩු කරා නම් අපිට එනවා ධාරණ අගය. හරි. ඉතින් ළමයි ඔයාලා දන්නවා සමුච්චිත ෂය කියන්නේ මොනවද?
මම මේකට සමාන වචන දෙකක් කියා දීලා තියෙනවා. එකක් තමයි මොකද්ද? ෂේ වෙන් කිරීම කියන වචනේ. ෂේ වෙන් කිරීම වල එකතුව. ෂේ වෙන් කිරීම කියන වචනේ. සමුච්චේෂය. එහෙම නැත්නම් වාර්ෂික ෂේ කිරීම වල එකතුව. නැත්නම් මාසික ෂේ කිරීම වල එකතුව. සමුච්චිත කියන්නේ ඒක. කෙටියෙන්ම කියනවා නම් මේ ගෙවිලා ගියපු ටික. මේ අදාළ දිනය දක්වා ගෙවිලා ගියපු ටික. හරි. දැන් ওই ලොරි රථයේ ව්‍යාපාරේ යොදවන දවස් තියෙනවනේ. එදාට මේකේ පිරිවැය කීයද? ලක්ෂ 6යිනේ ළමයි. ලක්ෂ 6යිනේ. හරි. ඕක ඒ කියන්නේ ව්‍යාපාරයට ඔන්න අරගෙන මාසෙයි කී. එහෙනම් ළමයි සමුච්චේෂය වෙන්නේ ওই මාසෙකට අදාළ ටික විතරයි. මාසෙකට කොච්චරද ෂේ වෙන්නේ? රුපියල් 10000ක් තමයි ෂේ වෙන්නේ මාසෙකට. එහෙනම් මේ ලක්ෂ 6න් රුපියල් 10000ක් අඩු කරන්න කීය දෙන්නේ? 5,90,000ක් තමයි එන්නේ. 5,90,000යි. එහෙනම් ඔගේ ධාරණගේ රුපියල් 5,90,000ක් කියලා තමයි ගන්න වෙන්නේ. සාමාන්‍ය පිරිවැයෙන් ෂේ වෙච්ච ටික අඩු කරන්න. තේරුණා? ඒ ටික අඩු කරාම අපිට එනවා ධාරණගේ. මෙතනදී අඩු කරන්න ළමයි සමුච්චේෂය. අවුරුදු ගාණක් ෂේ කරපු ඒවා අවුරුදු ගාණක් ෂේ කරපු ඒවා එකතුව තමයි අඩු කරන්නේ. දැන් මේක අවුරුදු ගාණක් ෂේ වෙන්නේ නැහැ. මේක මේ මාසේ මුලනේ ගත්තේ. එනිදී මේ මාසික ෂේ විතරයි මෙතෙන්ට අඩු වෙන්නේ. හරි. මේවා ලියා ගන්න. මේ අඩුපාඩු තියෙන ඒවා හදා ගන්න. හරි. අපි ඊළඟට 7 වෙනි එකට යන්න බලන්න. රෝමි ලකම් 7. මොකක්ද අහන්නේ බලමු. රෝමි ලකම් 7 අහන්නේ 2022 ඔක්තෝබර් මාසයේ ගණේමුණ දැව නිර්මාණ ව්‍යාපාරයේ මුදල් ගිණුම පිළියෙල කර තුලනය කරන්න කියලා කියනවා. අන්න මුදල් ගිණුමක් හදන්නලු අපිට. හරි අපි මුදල් ගිණුම හදමු. මේක රෝමි ලකම් 7. මුදල් ගිණුමක් තමයි හදන්න කියන්නේ. හරි. මුදල් ගිණුමේ ආකෘතිය සාමාන්‍යයෙන් ගිණුමක ආකෘතිය ගන්න. මේ පැත්ත හර පැත්ත, මේ පැත්ත බැර පැත්ත. අපි ගන්නවා මේකේ කොටස් ටික එකක් දිනය, විස්තරය, සංගල පිටුව, වටිනාකම. ඊට කලින් වට්ටම් තීරවුත් තියෙනවා. දැන් මම ඒකත් මේකේ ගහනවා. මේකේ වට්ටම් මේ ගානේ අදාළ වෙන්නේ නැහැ. හැබැයි එහෙම වට්ටම් තීරුවක් තියෙනවා කියලා ඔයාලට මතක් කරන්න තමයි මම ගහන්නේ. නැත්තම් මේක ඔයාලට අමතක වෙයි මුදල් ගිණුමේ වට්ටම් කියලා තීරුවක් තියෙනවා කියලා. දිනය, විස්තරය, සංගල පිටුව, වට්ටම්, වටිනාකම. හරි. මෙතන දිනය, මෙතන විස්තරය, මෙතන සංගල පිටුව, මෙතන වට්ටම්, මෙතන වටිනාකම. මෙතන දිනය, විස්තරය, සංගල පිටුව, වට්ටම්, වටිනාකම. ඔන්න මුදල් උඩින් ලියන්න ඕනේ මුදල් පොත කියලා. මුදල් පොත. එහෙම නැත්නම් මුදල් ගිණුම. මේ වචන දෙකම භාවිත කරන්න බලන්න. හරි. දැන් ළමයි ඕකේ. අපි බලමු මුදල් ලැබීම සහ ගෙවීම මොනවද කියලා. දැන් මුදල් ලැබීම සහ ගෙවීම තමයි ඔකේ දාන්න වෙන්නේ. ඉතින් බලමු මේ ගානට අදාළව. දැන් මුදල් පොතේ ඔයාලා දන්නා මුදල් පොතේ හර කරන්නේ මුදල් ලැබෙන ඒවා. මුදල් පොතේ බැර කරන්නේ මොනවද? මුදල් ගෙවන ඒවා. ඒ වගේම තමයි දැන් හිතන්න ඕනේ මේ ව්‍යාපාරය කලින් ඉඳන් කරගෙන එන එකක් නම් ඒකේ ආරම්භයේ මුදල් ශේෂයක් තියෙන්න පුළුවන්. එහෙම ශේෂයක් තියෙනවා නම් ඒක මුලින්ම දාන්න ඕනේ. කීයක්ද කියලා. රාජ්‍යයේ කලින් මාසේ ඉතුරු වෙලා තියෙන මුදල් ටික මෙතන දාන්න ඕනේ කීයක්ද කියලා. තේරුණාද? දැන් මේක නම් එහෙම නැහැ. ඒකට හේතුව මේ ව්‍යාපාරය අලුතෙන්ම පටන් ගන්න එක. තියෙන ආරම්භක ශේෂයක් නැහැ. හරි දැන් ගානේ අර සිද්ධියේ උඩින් නම් වල්ලයට කියවගෙන යන්නේ ඉලක්කම් තියෙන ඒවා මුදල් වෙනස් වෙන ඒවා ටික මේකේ දාන්න. ඔකේ මුලින්ම කියනවා රුපියල් ලක්ෂය බැගින් ප්‍රාග්ධන හේතුව කියලා සල්ලි වලින්. එහෙනම් මෙතන එනම් රුපියල් ලක්ෂ 2ක් දාන්න. හර පැත්තේ. ලාච්චුවට ඔන්න සල්ලි වැටෙනවා. මුදල් එනවා ව්‍යාපාරයට. මෙතන විස්තරය කියන තැන ලියන්න ප්‍රාග්ධනේ.
10යි එක තමයි දිනේ. 10යි එක ඔන්න රුපියල් ලක්ෂ 2ක් ප්‍රාග්ධනය ලැබුණා. ඊට පස්සේ මේක කියනවා ඊට ලොරි රථයක් ව්‍යාපාරයට යොදවනවා කියලා. ඉතින් ඒක ගන්න බෑනේ ළමයි. දැන් ලොරි රථය කියන්නේ ලොරි රථයේ ව්‍යාපාරයට යොදවුවම ව්‍යාපාරේ රාජ්‍යයේ දෙන සල්ලි වැඩි වෙනවද? නෑනේ ව්‍යාපාරේ මුදල් වැඩි වෙන්නේ නෑ. ලොරි රථ කියනවත්කම් වැඩි වෙන්නේ. එහෙනම් ඒක ගන්න බෑ. ඊළඟ ලක්ෂයක ණයක් ගන්නවා. ණයක් ගද්දී බැංකුවෙන් ඔන්න ණයක් ගද්දී ව්‍යාපාරේ රාජ්‍ය වල සල්ලි ටික එනවා. ඒ කියන්නේ ණයක් ගද්දී සල්ලි එනවා ව්‍යාපාරෙට. එහෙනම් ඒක දාන්න අර පැත්තේ. මෙතන තියෙන බැංකු ණය. බැංකු ණය. ඒකත් 10යි එකම තමයි. 10යි එක. තව මොනවද කියන්නේ? ඊට පස්සේ කියනවා අර දැව මිලදී ගත්තා කියලා කියනවා නේද? ඒ දෙකම ගන්න බෑ. ඒකේ අප්පිට ගත්ත ටික විතරයි ගන්න වෙන්නේ. ඔන්න ඒ ලී බඩු හදන ව්‍යාපාරයන් කියන්නේ. ඒතකොට ඒකේ අර දැව ගන්න, ඒ කියන්නේ ලී ගන්න රුපියල් 7000 වියදම් වෙනවා. සල්ලි ගිහිල්ලා එළියට. එහෙනම් මේක ලියාගන්න මෙතනින්. ගැනුම්නේ. ගැනුම් කියලා දාන්න. ගැනුම් මොන එකක් ගාලා දාන්න දැව කියලා. කීයද? 7000යි. රුපියල් 7000ක් ඔන්න වියදම් වුණා. ඒක දැම්මා. 50000 දාන්න බෑ ණයටනේ ගන්නෙ. දැන් ණයට ගත්තී ව්‍යාපාරේ සල්ලි එළියට යන්නේ නෑනේ. ණයටනේ ගන්නෙ. ණයට ගත්ත එක දාන්නේ නෑ. ඊළඟ කියන දැව භාණ්ඩ විකුණු. අත්පිට විකුණලා රුපියල් ලක්ෂ 2ක් හම්බෙලා. එහෙනම් ඒක දාන්න මෙතන. රුපියල් ලක්ෂ 2යි. මේක දාන්න විකුණු. දිනයක් දාලා නැහැ. එහෙනම් දිනේ දාන්න එපා. ඉතින් දිනයක් දීලා නැහැනේ. රුපියල් ලක්ෂ 2යි මෙතන විකුණු. ඊළඟට ඒකේ ණයට විකුණුම් දාන්නේ නැහැ. ණයට විකුණුම් සල්ලි හම් වෙන්නේ නැහැනේ. හරි. ඊළඟට තව එකක් තියෙනවා සේවක වැටුප් රුපියල් 40000යි. ඔන්න සේවක වැටුප් මෙහෙනම් ගෙවුවා කියලා තමයි ගන්න වෙන්නේ අපිට. ඔන්න සේවක වැටුප් රුපියල් 40000යි. එන එක දාන්න. සේවක වැටුප් රුපියල් 40000යි. ඔන්න ඒක දැම්ම. දැන් සේවක වැටුප් ගෙව්වේ නැහැ කියලා කොහෙවත් නැහැනේ. එහෙනම් අපි ඒක දැම්මා සේවක වැටුප් ගෙවුවා කියන ඔන්න අපි සටහන් කරගත්ත බැරපැත්තේ. ඊට පස්සේ කියනවා ව්‍යාපාර මෝටර රථ වාර්ෂිකව ෂේ වෙනවා. ඒවා අපිට දාන්න බෑ මේකට. ඊළඟට කියනවා එමෙන්න මාසයේ තුල රුපියල් 10000ක මුදලක් බැංකු ණයෙන් පියවා ඇත. මේ 10000 ඇතුලේ රුපියල් 2000ක් පොලිය. දැන් බලන්න මම මේ ලියන එක. දැන් සාමාන්‍යයෙන් ණය වාරිකයක කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි ණය මුදල. ණය මුදලින් අඩු වෙන ගාන. අනික පොලිය. දැන් ඔතන ඔය රුපියල් 10000ක ණය වාරිකයෙන් රුපියල් 10000ක ණය වාරිකයෙන් මේ 10000ක ණය වාරිකයෙන් ණය මුදල වෙන්නේ 8000යි. ඉතුරු 2000 පොලිය. දැන් ඔතන කියනවානේ පොලිය 2000ක් කියලා. කොහොම හරි ගමන්නේ. ඔය ණය මුදලයි පොලියයි දෙකම අපේ රාජ්‍යයෙන් අඩු වෙනවනේ. සල්ලි එළියට යනවනේ. එහෙනම් මේ දෙක දාන්න. ඒක තමයි වඩා හොඳයි වෙන වෙනම දානවා. මම වෙන වෙනම දාන්නම් 8000ක් මම දානවා. ණය මුදල නැත්නම් බැංකු ණය. මේ බැංකු ණය තමයි අඩු වෙන්නේ 8000කින්. බැංකු ණය. ඒ කියන්නේ දැන් 10000ක් ගෙවුවට ඔගේ 2000ක් පොලිය. එන ඇත්තටම ණයෙන් අඩු වෙන්නේ 8000යි. ඉතුරු 2000 මොකද්ද අඩු වෙන්නේ? ඒක පොලිය. ණය පොලිය. මේ ණය පොලිය 2000. මේ වාරිකයක් කොටස් දෙකක් තියෙන එකක් ණය මුදල අනික පොලිය. ඊට පස්සේ සේවකයෙක් බඳව ගත්තා කියනවා. ඊළඟ ඉලක්කම් එච්චරයි දිනේ වෙන මොකුත් කියන්නේ නැහැ. වෙන මොකුත් මේ සටහනක් දාලා නැහැ. තව එකක් තියෙනවානේ ගැනිලි කරා කියලා කියනවානේ. කවිදු විසින් ව්‍යාපාරයෙන් අන්තිමටම කියන්නේ රුපියල් 20000ක මුදලක් ඔහුගේ පෞද්ගලික විදුලි පිට සඳහා ලබාගෙන ඇත. මේ කවිදු කියන අයිතිකාරයන් ව්‍යාපාරයෙන් රුපියල් 20000ක මුදලක් එයාගේ පෞද්ගලික පාවිච්චියට අරගෙන. ඉතින් ඒ ව්‍යාපාරේ තියෙන සල්ලිනේ අඩු වෙන්නේ ළමයි. එහෙනම් 20000ක් අඩු වෙන්න ඕනේ මෙතන. එතන ලියන්නේ මොකද්ද? අපි ඒකට නමක් කියනවා ගැනිලි කියලා. අයිතිකාරය ව්‍යාපාරයෙන් පෞද්ගලිකව ගන්න දේවල් ගැනිලි. එහෙනම් 20000යි. කොච්චරයි තියෙන්නේ? හරි. දැන් ඉතින් එහෙනම් මේක තුලනය කරන්න තියෙන්නේ. මේ ගිණුම තුලනය කරන්න. කොහොමද ගිණුමත් තුලනය කරන්නේ? මේ වැඩි එකතුව දැන් සමාන මේ විදි කැටි දෙකක් ගහගන්න. සමාන විදි කැටි දෙකක් ගහගත්තා. එකතු කරන්න වැඩි එකතුව මොන පැත්තෙන් දෙන්නේ?
ලක්ෂ 2යි ලක්ෂ 2යි 4යි ලක්ෂයයි ලක්ෂ 5යි ඔක්කොම. ලක්ෂ 5යි. නෑ වැඩි එකතු දෙපැත්තටම දාගන්න. මෙතනට ලක්ෂ 5යි. ඒකෙන් මේ අඩු එහා පැත්තේ ටික අඩු කරන්න කීය දෙන්නේ? මෙතන 40000යි 8යි 48යි මෙතන 2යි 50යි 70යි 77යි 77යි. ලක්ෂ 5න් 77000ක් අඩු කරන්න. 423ක් එනවා. ඔන්න 4,23,000ක් එනවා. අපි ඒකට මෙතන ලියනවා ශේෂය 15ට ගෙන ගියා. මෙතන ලියනවා ශේෂය ඉදිරියට ගෙන ගියා 4,23,000යි. මෙතන දිනේ දාන්න මාසේ අන්තිම දිනේ 10යි 30 කියලා මම දාන්න. මෙතන ඊළඟ මාසේ 11යි 1. මේ විදිහට එන්න ඕනේ. දැන් මේ මුදල් පොත හැදුවා අපි තුලනය කරා. ඒතර මුදල් පොතේ දාන්නේ ළමයි මුදල් ලැබෙන ඒවා හර පැත්තේ මුදල් ගෙවන ඒවා බැර පැත්තේ. බලන්න අඩුපාඩු හිම තියෙනවා නම් හදාගන්න. හරි. අපි ඊළඟට යන් 8 වෙනි එකට යන්. හරි. මේකේ අඩුපාඩු තියෙනවා නම් හදාගන්න. හරි මේකේ 8 වෙනි එකට යන්න. මේකේ 8 වෙනි එකේ කියනවා ඔක්තෝබර් 31 දිනට ව්‍යාපාරයේ ජංගම වත්කමක් හා ජංගම වන වගකීමක් අගයන් සහිතව ලියන්න. පාන මාසේ අන්තිමට අහනවා මේ 8 ජංගම වත්කම. ජංගම වත්කම් කියන්නේ මොනවද? ජංගම වත්කම් කියන්නේ අවුරුද්දට වඩා අඩු කාලයක් තුළ ව්‍යාපාරය තුළ පවතින වත්කම්. ඒ කියන්නේ වත්කමක් කියන්නේ ලක්ෂණ මොනවද වත්කමක? අනාගතයේදී ව්‍යාපාරයට ප්‍රතිලාභයක් හම්බෙන්න ඕනේ. ආර්ථික ප්‍රතිලාභයක්. ව්‍යාපාරයට පාලනය කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් මේ ඒක මේ අතීත ගණනක ප්‍රතිඵලයක්. අනාගතයේදී ව්‍යාපාරයට ආර්ථික ප්‍රතිලාභයක් එන්න ඕනේ අනිවාර්යෙන්. අතීත ගණනක ප්‍රතිඵලයක් ව්‍යාපාරයට පාලනය කිරීමේ හැකියාවක් තියෙන්න ඕනේ. හැබැයි මේ කෙටි කාලීන ඒවා තමයි ජංගම වත්කම්. බලන්න මොනවද තියෙන්නේ? මුදල් කියලා තියෙනවා නේ එකක්. මේ අපිට ගන්න පුළුවන් මුදල් වටිනාකම කීයද? දැන් මුදල් පොතේ උත්තරයක් ආව නේද? අපිට ආව 4,23,000ක් කියලා. ඔන්න මුදල් කියලා අපිට ගන්න පුළුවන් මේ අන්තිම දිනට 10/31 දිනට ජංගම වත්කමක් තමයි මුදල්. ඊළඟට තව ගන්න පුළුවන් ළමයි භාණ්ඩ තොගය ඔය වගේව ගන්න පුළුවන්. දැන් මේකේ භාණ්ඩ තොගයෙන් ඉතින් අපිට හරියටම ගණනය කරන්න අමාරුයි දැන්. අර අත්පිට සහ ණයට ගත්ත ලී බඩු ටික දාන්න පුළුවන් තොගය කියලා වෙනවා. ඒ වගේ. තව ඉතින් ණය දැන් ණයට විකුණන දැන් ණයට ගත්ත භාණ්ඩ තියෙනවනේ එහෙනම් ණය ගැතිය ගන්න පුළුවන්. මේ ණය ගැති ගන්න පුළුවන්. ණය ගැති ඊළඟට තොගය මේ වටිනාකම් එක්ක දාන්න. එකයි අහන්නේ මම ඕනේ එකක් හදලා වෙන්නේ. ඊළඟට ජංගම නොවන වගකීමක් අහනවා. ජංගම නොවන වත්කමක් නෙමෙයි අහන්නේ වගකීම. ඒ කියන්නේ ජංගම නොවන වගකීමක් කියනමයි දිගු කාලින අවුරුද්දට වඩා වැඩි වගකීමක්. ඉතින් මෙතන ගන්න වෙන්නේ එකම දේ තමයි බැංකු ණය. බැංකු ණය තමයි ගන්න වෙන්නේ. බැංකු ණය කීයද? ලක්ෂයක් තමයි ගන්නේ. ලක්ෂයක බැංකු ණයක් නේ ගන්නේ. හැබැයි ඕකේ කියනවා ඕකෙන් 8000ක් ගෙවලා තියෙන 10000ක වාරිකයක් ගෙවුවානේ. ඒකෙන් 8000ක් අඩු වෙන්න ඕනේ ණය. 2000ක් පොලියනේ. එහෙනම් බැංකු ණය වෙන්නේ රුපියල් 92000. ඔන්න බැංකු ණය 92000. ජංගම නොවන වගකීම. ජංගම වගකීම් එකක් ඔන්න ලිව්වා. ජංගම නොවන වගකීම් එකක් ලිව්වා බැංකු ණය. ওই විදිහට ඔයා උත්තර ටික ලියලා තියෙන්න ඕනේ. හරි ඊළඟ 9 වෙනි එකෙන් මොකක්ද අහන්නේ? 10/31 දිනෙන් අවසන් මාසයේ ගණේ මුල දැව නිර්මාණ ව්‍යාපාරයේ ලාභය හෝ අලාභය ගණනය කරන්න කියලා කියනවා. ඔන්න. ලාභය හෝ අලාභය ගණනය කරන්න. ලාභය හෝ අලාභය. ඉතින් අපි පොඩි ප්‍රකාශනයක් ගහගමු ලාභය හෝ අලාභය ගණනය කරන්න.
ඔන්න ලාභයේ සෙවීම. ලාභයේ සෙවීම. මුලින්ම ආදායම් ටික ලියන්න. ඊළඟට වියදම් ටික ලියන්න. ලාභය හොයමු බලන්න. හරි. දැන් ළමයි සාමාන්‍යයෙන් අපි ලාභය ගණනය කරන්නේ ආදායම් වලින් වියදම් අඩු කරලා. ඉතින් දැන් ගානේ ඔයාලට ප්‍රකාශනයක් ගහන්න කියලා නෑ. ඔයාලට ආදායම් ටික වෙනම ලියලා වියදම් ටික වෙනම අඩු කරන්නත් පුළුවන්. මට පහසු වෙන්න මම මේ ප්‍රකාශනයක් ආශ්‍රයෙන් තමයි ඔයාලට මේක පැහැදිලි කරන්නේ. ඒතර ඔයාලට මේ ප්‍රකාශනයක් ගාලා හදනවා නම් ඒත් හොඳයි. පැහැදිලිව හදන්න පුළුවන් නේ ගන්න. හරි බලන්න මේකේ ආදායම් මොනවද තියෙන්නේ කියලා. මේක කියනවා දැව මිලදී ගැනුම් කියලා තියෙනවා. අත්පිට සහ ණයට. අයන එක වියදම. දැව ගැනුම්. ඔන්න දැව මිලදී ගැනුම්. දැන් අත්පිට ගත්තත් ණයට ගත්තත් ළමයි ඒක අපේ වියදම. අපි ගැනුම් කියන කිනුමට හර කරන්නේ. අත්පිට ගත්තොත් ගැනුම් හර මුදල් බැර. ණයට ගත්තොත් ගැනුම් හර ණය හිමි බැර. කොහොම හරි ගැනුම් හර වෙනවා. ඒ කියන්නේ ගැනුම් කියන වියදම ඇති වෙනවා. එහෙනම් ණයට ගත්ත එකයි අත්පිට එකයි දෙකේම එකතුව දෙන්න දාන්න. රුපියල් 57000යි. 57000යි. ඊළඟට දෙනවා විකුණුම්. දැව භාණ්ඩ විකුණුම්. ඔන්න විකුණුම් කීයක් තියෙන්නේ? ඒත් ළමයි අත්පිට එකයි ණයට එකයි දෙකේම එකතුව තමයි විකුණුම් ආදායම කියලා අපි ගන්නෙ. එහෙනම් ලක්ෂ 2.50000යි. අපි ගන්නවා මේ දෙකේ එකතුව 2,50,000ක් කියලා. 2,50,000. දැන් මේ එකක් වගේනේ තියෙන්නේ මේකේ විකුණුම් ආදායම නිසා මම එකපාරම ගත්ත දෙවෙනි තීරුවට. ඊළඟට දෙනවා සේවක වැටුප්. ඒක දාන්න මෙතන සේවක වැටුප්. සේවක වැටුප් 40000යි. ඊට පස්සේ කියනවා මෝටර රථ ෂේ වෙනවලු. ළමයි දැක්කද? මෝටර රථ ෂේ අපි දාන්න ඕනේ. දැන් ඒක මුදලින් ඇත්තටම ෂේ කියන එක මුදලින් අඩු වෙන්නේ නැහැ. හැබැයි අපේ වියදම. එහෙනම් දාන්න මෙතෙන්ට. රථ ෂේ. රථ ෂේ කීයක් ආවද? අපිට ආව මාසෙට අදාළව 10000ක් කියලා ආවා. එනේ 10000 දාන්න. අපි අර කලින් හැදුවේ මෝටර රථ ෂේ. එහෙනම් 10000ක් ආවා. ඊට පස්සේ කියනවා ළමයි අර බැංකු ණය වාරිකය ගෙවුවා කියනවා නේද? මම අර මුදල් පොත හදද්දී ඔයාලට පැහැදිලි කරා. ණය වාරිකය ඇතුලේ කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි ණය මුදලින් අඩු වෙන ගාණ අනිත් එක පොලිය. එහෙනම් අපේ වියදම වෙන්නේ ඒ ණය පොලිය. දාන්න ණය පොලිය කියන. ණය පොලිය. කීයද රුපියල්? රුපියල් 2000යි ණය පොලිය. ඔන්න ඒකත් දාගන්න. ඊට පස්සේ සේවකයෙක් බඳව ගන්නවා කියනවා විස්තර ටිකක් කියන්නේ. අන්තිමටම කියනවා මේ රුපියල් 20000ක විදුලි ගාස්තුවක් ගෙවුවා කියලා. ඕක දාන්නේ. ඕක දාන්න නැති හේතුව තමයි ඒක ළමයි අර කමිදු කියන එක්කෙනාගේ ගෙදර විදුලි ගාස්තුව. ඉතින් එයාගේ ගෙදර විදුලි ගාස්තුව අපේ මේ ව්‍යාපාරේ ලාභය හොයද්දි වියදමක් කියලා අඩු කරොත් හරියද? නෑ වැරදිනේ. එයාගේ ගෙදර විදුලි ගාස්තුව මේකට ගන්නෑ. එහෙනම් ඒක දාන්නේ. මේ ටික තමයි. බලන්න 57යි 40යි 97යි 107යි 109යි 1,90,000ක් තමයි වියදම් ටික එන්නේ. 1,90,000යි 2,50,000යි අඩු කරන්න. 1,50යි 1,41ක් කියලා එනවා ලාභය. 1,41,000යි ලාභය. සුද්ධ ලාභය. ඔන්න ලාභය ගණනය කරන්නේ අපි හැදුවා 1,41,000ක් කියලා. ලාභය 1,41,000යි. හරි රුපියල් 1,41,000 ලාභය එනවා. හරි අපි බලමු 10 වෙනි එක ළමයි. 10 වෙනි එකේ මොකක්ද කියන්නේ? අන්තිම රෝම ඉලක්කම. 2022 10/31 දිනට මුළු හිමිකම හා වගකීම් ගණනය කරන්න. මුළු හිමිකමයි වගකීමයි ගණනය කරන්නලු. හරි. ඉතින් ළමයි අපි මුළු හිමිකම ගණනය කරමු. දැන් මේ ටික ලියා ගන්න අඩුපාඩු තියෙනවා නම්. දහවෙනි එක මුළු හිමිකම. සාමාන්‍යයෙන් අපි ඉගෙනගෙන තියෙනවා හිමිකම ගණනය කරන්න. දැන් අපිට ළමයි හිමිකම ගණනය කරන්න පුළුවන් අර ගිණුම් කරන සමීකරණය ඇසුරෙන් පුළුවන්. ඒ කියන්නේ වත්කම් වලින් වගකීම් අඩු කරාම හිමිකම එනවා.
හැබැයි මේකේ අපිට ඒක හොයන්න අමාරුයි. වත්කම් හරියට අපි දන්නේ නැහැ එකතුව. වගකීම් වල එකතුව දන්නේ නැහැ. එකපාර හොයන්න අමාරුයි. ඉතින් අපිට ලේසි ක්‍රමයක් තියෙනවා අපිට පුළුවන් මේ විදියට. හිමිකම ගණනය කරන්න පුළුවන් අර ප්‍රාග්ධනය එකතු කරා ගැනිලි අඩු ප්‍රාග්ධනය එකතු කරා ශුද්ධලාභය අඩු කරා ගැනිලි අන්න ඒ විදිහින් පුළුවන්. එහෙනම් බලන්න මේ 10යි 1 ප්‍රාග්ධනය. මේකේ කීයද ප්‍රාග්ධනය යාලා? රුපියල් ලක්ෂය ගානේ දාන්නේ. ලක්ෂ 2යි. ඒකට එකතු කරන්න ශුද්ධ ලාභය. ශුද්ධ ලාභය කීයද ආවේ? 1,41,000ක් ආවේ. මාසයේ ශුද්ධ ලාභය. ඊට පස්සේ අමතර ප්‍රාග්ධනයක් දාලා නම් ඒක එකතු කරන්න. දැන් මෙතන ළමයි මේ ආරම්භ ප්‍රාග්ධනය කීයද ඇත්තටද? ආරම්භ ප්‍රාග්ධනය ලක්ෂ 2යි නෙමෙයි. ලක්ෂ 8යි. ඇයි අර ලොරියක් දානවා කියනවනේ. ලක්ෂ 6ක ලොරියකුයි ලක්ෂ මුදලිනුයි. එහෙනම් ලක්ෂ 8යි ඔක්කොම. එහෙනම් ශුද්ධ ලාභයේ මාසයේ කීයද? 1,41,000යි. බලන්න අමතර ප්‍රාග්ධනය නැහැ ගැනිලි තියනවද? ඔව් මාසයේ ගැනිලි තියෙනවා. ඇයි අර කවිදු කියන එක්කෙනා ඔගේ අන්තිමට කියන්නේ ඔය සිද්ධියේ. එයාගේ පෞද්ගලික විදුලි ගාස්තුව ව්‍යාපාර මුදලින් ගෙවනවා. රුපියල් 20000ක්ද කිව්වේ? ඔව් රුපියල් 20000ක් කියලා කියන්නේ. එහෙනම් ඒ 20000 අඩු කරන්න. ඔන්න 20000 අඩු කරන්න. එහෙනම් මෙතන කීයද 9.41යි. 9,41,000යි. ඒකෙන් අඩු කරන්න 20000ක් උත්තර එනවා 9.21,000ක් එනවා. 9,21,000ක් එනවා. ඒක තමයි මුළු හිමිකම කවදටද? 10.31 දිනට. ඔන්න හිමිකම අපිට ගණනය කරන්න පුළුවන් විදිය. අර අපි ලොකු මූල්‍ය දත්ත ප්‍රකාශන ගානේ හැදුවේ හිමිකම මේ විදියනේ. ප්‍රාග්ධනය ආරම්භක ප්‍රාග්ධනයට ලාභය එකතු කරා ගැනිලි තියෙනවා නම් අඩු කරන්න. එතකොට එනවා මුළු හිමිකම. 9,21,000ක් කියලා. ඉතින් ළමයි මේවා ඉතාල වැදගත් ඉතින් මේ දේවල් හදාගන්න. ඔයාලට තේරෙන්නේ නැති දේවල් මේකේ පැහැදිලි කිරීම තියනවා නම් කියන්න මට. හරි. මේකේ ඊළඟ අහන වගකීම් 10.31 දිනට මුළු හිමිකම් හා වගකීම් ගණනය කරන්න. ඔන්න 10.31 දිනට වගකීම් බලමු. වගකීම් අපිට එකක් ගන්න පුළුවන් ළමයි මොකද්ද? අපිට ගන්න පුළුවන් බැංකු ණය. ඔන්න බැංකු ණය ගන්න පුළුවන්. බැංකු ණය කීයද? ඒ ඉස්සෙල්ලා අපි හැදුවා බැංකු ණය කීයද කියලා. අපි අර මේ 8 වෙනි එකේ ආයන්නට හැදුවේ බැංකු ණය. ලක්ෂයෙන් 8000ක් අඩු කරලා අපි ලියාගත්ත 92000 කියලා ඒ වෙලාවේ බැංකු ණය. තව අපිට ගන්න පුළුවන් වගකීමක් තමයි ණය හිමියෝ. ණය හිමියෝ බලන්න ණයට බාණ්ඩ ගත්ත ඒවා තියනවද කියලා. ඔව් කියනවනේ ණයට ගත්ත කියලා. ඔව් රුපියල් 50000ක බාණ්ඩ ණයට අරගෙන. එහෙනම් ඒ 50000 ගන්න පුළුවන්. වෙන මොනවා හරි ණයට ගත්ත ඒවා තියනවද? මොනවා හරි ගෙවන්න තියෙන වියදමක් හරි මොනවා හරි දෙයක්. ඔව්. එහෙම සිද්ධිය වෙන මොකුත් ඇතුළත් වෙලා නැහැ. ණයට ගත්ත ඒවා මොකුත් නැහැ. ඔය එහෙම මොකුත් ණයට ගත්ත කියලා නැහැ. ඉතින් අපිට එහෙනම් මේ දෙක එකතුව ගන්න පුළුවන්. 1,42,000ක් කියලා ගන්න පුළුවන්. 1.42ක් කියලා ගන්න පුළුවන් මුළු වගකීම් 10.31 දිනට. මුළු වගකීම්. තේරුණාද? හරි. ඉතින් ළමයි මේ ඔය ගාන දැන් ඔය ගාන අපි අද කියන්නේ සාකච්ඡා කරා මම මේ ඔයාලගේ 2021 ඕලෙවල් විභාගෙ වෙනුවෙන් හදලා තියෙන මොඩල් පේපර් එකේ පළවෙනි ගාන. දැන් මේකේ අනිකුත් ගණන් ටිකත් මම ඉස්සරහට මේ ඔයාලට දෙන්නම්. දැන් මේකේ මේ ගාන ඔයා බලන්න මේ කියා දුන්න ටික තේරෙනවද? ඒ දේවල් ටික ආයෙ නැවත බලන්න. ඔයා මේකේ උත්තර හදලා තියෙනවා නම් ඒ ටික හරියද කියලා බලන්න. හරි. එහෙනම් ආයෙත් ළමයි අපි ආයෙ ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.